ඔව් ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම මෑත දිනක පාඩමින් ආරම්භ කළා විෂය නිර්දේශයේ අවසාන පාඩම වන ව්‍යාපාර සැලසුම්. ව්‍යාපාර සාර්ථකත්වය සඳහා ව්‍යාපාර සැලසුම් පිළිල කිරීම සහ ඒකේ වැදගත්කම තමයි ඒ මාතෘකාවෙන් අපි සාකච්ඡා කරන්නේ. අපි කිව්වා මේ විෂය නිර්දේශයේ සෙසු මාතෘකා 17ත් හරි මේ මාතෘකාවත් හරි. හේතුව සෙසු මාතෘකා 17න්ම ඉගෙනගත්ත කරුණු වඩාත් සැලසුම් සහගතව වඩාත් නිර්මාණශීලීව ලාභදායි නැත්නම් ප්‍රතිඵලගෙන දෙන ව්‍යාපාර කටයුත්තක් බවට පත් කරලා සාර්ථක ව්‍යාපාරික ගමනක යෙදෙන්නට ඍජුවම සහාය වන සංකල්පයක් වශයෙන් අපි ව්‍යාපාර සැලසුම් හඳුනා ගත්තා. එතකොට ව්‍යාපාර සැලසුම් මගින් අපි කරන්නේ අනාගතයේ සාර්ථකත්වය පුරෝගතනය කිරීමක්. නැත්නම් අනාගතයේදී සාර්ථකව කටයුතු කරන්නේ කොහොමද කියලා වර්තමානයේ සිට විමසා බැලීමක් සූදානම් වීමක් තමයි ව්‍යාපාර සැලසුම් වලින් කරන්නේ. මම කිව්වා කලින් පාඩමේදී ඔබට මතක් කරා ලෝක ප්‍රකට මහා කළමනාකරණ වේදිකයෙක් සමාජ විද්‍යාඥයෙක් වන හෙන්රි ෆේල්ගේ ග්‍රන්ථයක් තුල උපුරගත්ත කොටසක්. එයා කිව්ව මොකක්ද? සැලසුමක් නොමැතිව ව්‍යාපාර කටයුතු ආරම්භ කරනවා යනු අනාගත අසාර්ථකත්වය සැලසුම් කිරීමයි. සැලසුමක් නොමැතිව ව්‍යාපාර කටයුතු ආරම්භනවා කියන්නේ අනාගතේ සාර්ථකත්වය නෙවෙයි අනාගත අසාර්ථකත්වය අපි සැලසුම් කරනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි සැලසුමක් නැතුව වැඩ කරනකොට ඉතින් අපි අනාගත අසාර්ථකත්වය කොහොම සැලසුම් කරන්න කියලා නෑ. වෙන්නේ ඒකනේ. සැලසුමකින් තොරව වැඩ කරනකොට අපි යන්නේ අසාර්ථකත්වයට තමයි. එහෙනම් අපි හිතාමතා නෙවෙයි නොහිතාමතා අපෙන් අසාර්ථකත්වය තමයි සැලසුම් වෙන්නේ. ඒක හොඳ ප්‍රකාශයක් ව්‍යාපාර සැලැස්මක වටිනාකම. ව්‍යාපාර සැලැස්මක වේට් එක බර ගැඹුර තේරුම් ගන්න හොඳම ප්‍රකාශයක් ඔස්සේ අපි පැහැදිලි කළා. ඊට පස්සේ අපි කිව්වා ව්‍යාපාර සැලසුමක් සම්පාදනය කර ගැනීම පිණිස අපිට ක්‍රම කීපයක් තියෙනවා කියලා අපි ඉස්සෙල්ලා පාඩමේදී තේරුම් ගත්තා. එකක් තමයි අපි ඉගෙනගත්ත දැනුම. අපි ව්‍යවසායකත්ව කළමනාකරන උපාධියක් හැදෑරුවා නම්. එහෙම නැත්නම් ව්‍යාපාර කළමනාකරන උපාධියක් හැදෑරුවා නම්. නැත්නම් BSc business Bachelor of Science මොකක්ද business administrative නැත්නම් රාජ්‍ය පරිපාලන උපාධිය. එහෙම නැත්නම් BSc business management. ඒ කියන්නේ ව්‍යාපාර කළමනාකරණ පිළිබඳ උපාධියක් හැදෑරුවා නම්. නැත්නම් BCom මංකල උපාධිය. BCom Bachelor of Commerce වාණිජ්‍ය විශේෂ උපාධිය හැදෑරුවා නම් ඒ උපාධිධාරයට මේ ව්‍යාපාර සැලසුම් ව්‍යාපෘති සම්පාදනයේ ව්‍යාපෘති වාර්තා සම්පාදනයේ පිළිබඳ අත්දැකීමක් න්‍යායාත්මකව ප්‍රායෝගිකව තියෙනවා. එහෙම නොවන අයත් ව්‍යාපාරිකෝ වෙනවනේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් නොලද අයත් ව්‍යාපාරිකෝ වෙනවනේ. ඒගොල්ලන් කොහොමද හදාගන්නේ? ඒගොල්ලන්ට පුළුවන් අතීත ව්‍යාපාර සැලසුම් හරි කර්මාන්තේ තරඟකාරී ව්‍යාපාරිකයන්ගේ සැලසුම් හරි පරිශීලනය කරලා සංසන්දනය කරලා ඒක පාදක කරගෙන ඒක ආදර්ශයක් වශයෙන්ගෙන සැලසුම සම්පාදනය කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාර සැලසුම් සම්පාදනය සඳහා විශේෂඥ ආයතන තියෙනවා කියලා අපි කිව්වා. ලංකා බැංකුවේ ව්‍යවසායක සංවර්ධන හා උපදේශක කේන්ද්‍රය. ශ්‍රී ලංකා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථාන SLBDC වැනි ආයතන ලවා අපිට මුදල් ගෙවලා බිස්නස් ප්ලෑන් එකක් සකස් කරගන්න පුළුවන්. පිළිල කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට වණික් බැංකු තියෙනවා මර්චන්ට් බැංක්ස්. ව්‍යාපාරිකයින්ට උපදේශක සේවා සැපීම විශේෂඥ සේවයක් වශයෙන් කරගෙන යන පළපුරුදු ආයතන තියෙනවා. ඒවෙන් පුළුවන් මුදල් ගෙවලා කරගන්න. එහෙමත් නැත්නම් අපි ව්‍යාපාර සැලසුමක් සම්පාදනය කරනවා. කරලා අර විශේෂඥ ආයතනයකට දීලා ඇගීමට ලක් කරගන්නවා. ඒ කියන්නේ වාසි දුර්වලතා පිළිබඳ ඒගොල්ලව විමර්ශනය කරලා
අඩුපාඩු දුර්වලතා තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්න ඒගොල්ලන්ගෙන් පිළියම් ලිඛිතව ලබා ගන්නවා. ඒ නිර්දේශ ඒගොල්ලෝ දෙනවා. ඒ අනුව අපි අපේ බිස්නස් ප්ලෑන් එක නැවත ප්‍රතිසංවිධානය කරලා නිවැරදි එකක් බවට පත් කරගෙන ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන්. ඔය වගේ අපි ක්‍රම කීපයක්ම කිව්වා. අපි අද පාඩමේ මුලින්ම සාකච්ඡා කරන්න යන්නේ a business plan is prepared for. කියන්නේ ව්‍යාපාර සැලසුම් සම්පාදනය කරන සිදුවන අවස්ථා. ව්‍යාපාර සැලසුම් සම්පාදනය කරන සිදුවන අවස්ථා. තේරෙනවද? ව්‍යාපාර සැලසුම් සම්පාදනය කරන සිදුවන අවස්ථා. ව්‍යාපාර සැලසුම් සම්පාදනය කළ යුතු අවස්ථා නැත්තම් කළ යුතු අවස්ථා. දැන් විභාග ප්‍රශ්න අපි පසු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. වාර දෙකකදී විභාග දෙකකදී ප්‍රශ්න ඇහුවා. ව්‍යාපාර සැලසුම් සම්පාදනය කිරීම අත්‍යවශ්‍ය වන්නේ අලුතෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන ව්‍යාපාරිකයින්ට පමණි. මෙම ප්‍රකාශය හා එකඟ වේද පැහැදිලි කරන්න. තව වර්ෂයක ඇහුවා ව්‍යාපාර සැලසුම් සම්පාදනය කර ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම තුළින් ප්‍රතිලාභ ලැබිය හැක්කේ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී පමණි. ඔබ එකඟ වේද පැහැදිලි කරන්න. මොකක්ද උත්තරයකට? පැහැදිලිවම එකඟ නැහැ. මොකද හේතුව ව්‍යාපාර සැලසුම් අලුතෙන්ම ව්‍යාපාරික අදහසක් අපි හඳුනගෙන ඒ අලුත්ම අදහස සත්‍ය ව්‍යාපාරයක් බවට පත් කිරීමේදී සැලසුමක් අත්‍යවශ්‍යයි කිසිදු වාදයක් නැහැ. එනමුදු පවත්නා ව්‍යාපාරවලටත් ව්‍යාපාර සැලසුම් සම්පාදනය කරන්න වෙන අවස්ථා කීපයක්ම තියෙනවා. ඒ නිසා අලුත් මෙන්ම පවතින පැරණි ව්‍යාපාර කියන දෙකටම ව්‍යාපාර සැලසුම් සම්පාදනය කරගන්න වෙනවා. පැහැදිලිද? එයින් පළවෙනි එක තමයි a new business opportunity. නව ව්‍යාපාර අවස්ථා. නව ව්‍යාපාර අවස්ථා සාර්ථකව ආරම්භ කර පවත්වාගෙන යාමට අනිවාර්යයෙන්ම බිස්නස් ප්ලෑන් එකක් අවශ්‍ය වෙනවා. මොකද ව්‍යාපාර සැලසුමක් එක්ක නව ව්‍යාපාර කටයුතු ආරම්භ කරොත් වඩාත් විධිමත්ව වඩාත් සැලසුම් සාගතව වඩාත්ම ප්‍රතිඵල ලැබෙන ආකාරයට ව්‍යාපාරය ක්‍රියේට් කරන්න පුළුවන්. ව්‍යාපාරය අපට ක්‍රියාත්මක කරන්න පුළුවන්. සැලසුමක් නැතුව ක්‍රියාත්මක වන ව්‍යාපාරත් සාර්ථක වන අවස්ථා සීමිතව තියෙනවා. නැතුවා නොවේ, බැරිම නැහැ. නමුත් ව්‍යාපාර සැලසුමක් එක්ක නව ව්‍යාපාරික අදහස අපි දියත් කරනවා නම් ක්‍රියාත්මක කරනවා නම් ප්‍රතිඵල අනිවාර්යයෙන්ම පාසුවෙන් ලබා ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි එක තමයි අලුත් ව්‍යාපාර සඳහා ව්‍යාපාර සැලසුම් සකස් කරන්න වෙනවා. එහෙනම් නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ව්‍යාපාර සැලසුම් සම්පාදනය කරන්න වෙනවා. දෙවෙනි එක තමයි when expanding prevailing business. when expanding prevailing business. මොකද ඒ කියන්නේ පවත්නා ව්‍යාපාරයක් prevailing පවත්නා ව්‍යාපාරයක් expand කරද්දී පුළුල් කිරීමේදී සමහර විට පවතින ව්‍යාපාර අපිට විවිධ අවශ්‍යතා නිසා විවිධ හේතු නිසා පුළුල් කරන්න වෙනවා. දැන් එක්තරා ලංකාවේ මම දන්න මම තාවකාලිකව කෙටි කාලයක් සේවය කරපු ව්‍යාපාරයක් තුනේ ඒ ව්‍යාපාරය සුවඳ විලවුන් වර්ග සබන් වර්ග නිෂ්පාදනය කරන ප්‍රමුඛතම ව්‍යාපාරය තවමත් ක්‍රියාත්මකයි. එහා සමාන ව්‍යාපාරයක කටයුතු හදිස්සියේ නතර කරන්න සිද්ධ වුණා. මට ඒක නම් මතක නැහැ ඇයි කියලා නතර කළේ. කොමාරි එතනදී ඒ ව්‍යාපාරයට අවශ්‍ය වුණා ඒ නතර කරන ව්‍යාපාරයට ඒ ව්‍යාපාරයේ විසින් මං හිතන්නේ වර්ෂ එකකට දෙකකට විතර අවශ්‍ය රෝ මැටීරියල්ස් සුවඳ විලවුන් වර්ග සබන් වර්ග වලට අවශ්‍ය කොස්ටික් සෝඩා ඒ වගේම රසායනික ද්‍රව්‍ය තොගයක් තිබුණා. ඒගොල්ලන්ගේ යන්ත්‍ර අක්‍රිය වුණා. කලක් තිස්සේ හරියට නඩත්තු කළා නැහැ. නමුත් ඒ අමුද්‍රව්‍ය ටික නිම වෙනකන්
ඒගොල්ලන්ගේ විලවුන් සහ සබන් වර්ග නිෂ්පාදනය කිරීම අවශ්‍යතාවයක් ඇති වුණා. ඒගොල්ලෝ මොකද කරේ? ඒක බාර කරාර මං කිව්ව අනිත් ආයතනෙට. දැන් ඒ ආයතනෙට ඩියුටි දෙකක් තියෙනවා. එකක් තමන්ගේම නිෂ්පාදනය කරන්න ඕන, එකක් අර වසාදමන තීරණය කරන ව්‍යාපාරය වෙනුවෙන් නිෂ්පාදනය කරන්නත් ඕන. ඒක පවතින කම්මල් ධාරිතාව මදි. ගබඩා ධාරිතාව මදි. කම්මල් පිරියත ධාරිතාව මදි. තේරුණාද? මේ සෑම අංශයක්ම පුළුල් කරන්න අවශ්‍ය වුණා. අන්න එතකොට මේක අලුත් ප්‍රොජෙක්ට් එකක් වගේනේ. නිව් ප්‍රොජෙක්ට් එකක් ගන්නට එනවනේ. ඒ වගේම එයාලගේ ගෙන්වපු අමුද්‍රව්‍ය තොගය ස්ටොක් එක හමාරු නම් පස්සේ එතෙන් සිට එයාලගේ නිෂ්පාදිතත් මේගොල්ලන්ගේ ට්‍රේඩ් නේම් එක යටතේම පවත්වාගෙන යාමට අවසර ලබා ගන්න තමයි ඒගොල්ලෝ ඇග්‍රීමන්ට් එක ගහලා තියෙන්නේ. ඒ නිසා කොහොමද දැන් අනාගතයේදී අර වසාදමන ව්‍යාපාරයේ සබන් සහ විලවුන් වලට තිබිච්ච වෙළඳපොළ ඉල්ලුම 100%ක්ම නැතත් යම් ප්‍රමාණයක් හරි මේ ව්‍යාපාරයට ලබා ගන්න පුළුවන්. ඒ නිසා ව්‍යාපාර කටයුතු පුළුල් කරන්න අවශ්‍ය වුණා. ඒ පුළුල් කිරීමේදී අනිවාර්යයෙන්ම ගොඩක් පැති හිතන්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ මේ වෙනි තත්වයක් නැවත උදා වුණොත් මේ පවතින සම්පත් ප්‍රසාරණය නොකර තවත් නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගන්න පුළුවන් විදිහේ ඉඩකඩ තබා ගනිමින් ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ ස්ථානගත කිරීම, කම්හල් පිරිත සැකසීම, වැඩ ස්ථාන ඇති කිරීම සැලසුම්ගතව කරන්න පුළුවන්. අන්නේ හැම දෙයක්ම හිතලා කරනකොට ඒක විධිමත්ව කරන්න ඕනේ. විධිමත්ව කරන්න හොඳම සහායකය වෙන්නේ මොකද්ද? ව්‍යාපාර සැලැස්ම සම්පාදනය කරන එක. ව්‍යාපාර සැලැස්මක් තුළින් ඒ විධිමත්ව පුළුල් කිරීමේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා පවතින ව්‍යාපාරය පුළුල් කිරීමේදී ව්‍යාපාර සැලැස්මක අවශ්‍යතාව අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙනම් දෙවෙනි එක තමයි පවත්නා ව්‍යාපාරයක් තව දුරටත් පුළුල් කිරීමේදී ව්‍යාපාර සැලැස්මක් අවශ්‍ය වෙනවා. තුන්වෙනි එක තමයි when amalgamating businesses. amalgamate කරනවා කියන්නේ මොකක්ද? ව්‍යාපාර ඒකාබද්ධ කිරීම. දැන් ලෝකේ සාමාන්‍ය ව්‍යාපාරික සිද්ධාන්තයක් තමයි ව්‍යාපාර ඒකාබද්ධ කිරීම. amalgamate කිරීම. ඒ කියන්නේ විවිධ හේතු නිසා ව්‍යාපාර ඒකාබද්ධ කරන්න වෙනවා. අපි හිතමු A සහ B කියලා ව්‍යාපාර දෙකක් ගත්තොත් A කියන ව්‍යාපාරයට තාක්ෂණයේ නවීන තාක්ෂණ උපරිම තියෙනවා. හැබැයි ප්‍රාග්ධන ඌනතාවයක් තියෙනවා. ප්‍රාග්ධනේ නැහැ. B කියන ව්‍යාපාරයට ප්‍රාග්ධනයේ ඕන තරම් තියෙනවා, තාක්ෂණේ නැහැ. මේ දෙන්නම යන්නේ අමාරුයි. ඒ කියන්නේ ව්‍යාපාර දෙකම නිකන් අංශභාගය හැදිච්ච රෝගීන් වගේ. එක පැත්තක් දුර්වලයි. එහෙනම් මේ ව්‍යාපාර දෙක ඒකාබද්ධ වෙලා සාමූහික ව්‍යාපාරයක් වශයෙන් කටයුතු කරන්න තීරණය කළොත් මොකද වෙන්නේ? ප්‍රාග්ධන අතිරික්තතා ඇති ව්‍යාපාරයෙන් ඌනත ඇති ව්‍යාපාරයට ප්‍රාග්ධන සපය ගන්න පුළුවන්. තාක්ෂණ ඌනතාවයක් ඇති ව්‍යාපාරයට තාක්ෂණයේ අතින් පොහොසත් ව්‍යාපාරයෙන් තාක්ෂණ ලබා ගන්න පුළුවන්. දෙගොල්ලන්ගේ ප්‍රශ්න විසඳෙනවා. දෙගොල්ලන්ටම පෙරට වඩා හොඳ වාසිදායක වෙළඳපොළක සේවය කරලා විකුණුම් සහ ලාභ වර්ධනය කරන අවස්ථාව ලැබෙනවා. එවැනි අවස්ථාවක අන්න ව්‍යාපාර දෙක ඒකාබද්ධ වෙනවා. එහෙම නැත්නම් වෙළඳපොලේ අධික තරඟකාරීත්වයක් තියෙනවා. කර්මාන්තය තුල, ඉන්ඩස්ට්‍රි එක තුල අධික තරඟයක් තියෙනවා. මේ තරඟයත් එක්ක සෑම ව්‍යාපාරයක්ම පුදුම විදියට වෙළඳපොළ කොටස වර්ධනය කරගන්න. වෙළඳපොළ කොටස නැත්නම් රැක ගන්න, සර්වයිව් කරගන්න. විශාල වියදමක් දරනවා. ප්‍රචාරණය ඇතුළු ප්‍රවර්ධන කටයුතු වලට පුදුම මුදලක් නාස්ති කරනවා. මිලියන ගාණක් නාස්ති කරනවා. සමහරට බිලියන ගාණක් ඒක. කලින් කාලට බොහොම ළඟ නිෂ්පාදිත නවීකරණය කරන්න, හැඩයෙන්, වර්ණයෙන්, ඇසුරුමෙන් වෙනස්කම් ඇති කරන්න. මේ තරඟයට මුහුණ දෙන්න විශාල මුදලක් වියදම් කරනවා. තේරුණාද? භාණ්ඩ අකණ්ඩව බෙදා හැරීමට ආයතනයේම ප්‍රවාහනංශයක් නඩත්තු කරලා ලොකු මුදලක් වියදම් කරනවා. මෙන්න මේ තරඟකාරීත්වය නිසා දරන්න සිදුවන අනවශ්‍ය වියදම් අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා ව්‍යාපාර එකතු වෙලා වැඩ කරන්න ගත්තොත්. ඔය වගේ විවිධ හේතු නිසා ව්‍යාපාර ඒකාබද්ධ වෙනවා.
එහෙම ඒකාබද්ධ වන විට සාමාන්‍යයෙන් ඒ ව්‍යාපාර ගැලපෙන්නේ නැහැ. අපි කියන්නේ එකපාරට කුරුල්ලෝ තමයි එකට එකතු වෙන්නේ. තේරෙනවද? පාට වෙනස් අය එකතු වෙන්නේ නැහනේ. එකපාරට කුරුල්ලෝ තමයි එකට එකතු වෙන්නේ. එහෙනම් එක හා සමාන ගැලපෙන තත්ත්වයන් සහ ගැලපෙන අංග ලක්ෂණයන්ගෙන් යුක්ත ව්‍යාපාර දෙකක් හෝ කීපයක් ඒකාබද්ධ වුණොත් ඉතා හොඳ ගමනක් යන්න පුළුවන්. සම්පත් අතින් තාක්ෂණය අතින් විශේෂයෙන්ම පරමාර්ථ අරමුණු ඉලක්ක අතින් ප්‍රතිපත්ති අතින් දර්ශනයන් අතින් අසමාන නොගැලපෙන ව්‍යාපාර දෙකක් හෝ කීපයක් ඒකාබද්ධ වුණොත් ඒ ව්‍යාපාරවල සියල්ලම අභාවය තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ව්‍යාපාර ඒකාබද්ධ වීමේදී ඒ ව්‍යාපාරවල ගැලපීම හොඳින් තහවුරු කරගෙන ගැලපෙන ව්‍යාපාරද කියලා තහවුරු කරගෙන ඒකාබද්ධ වීම කරන්න මොකද වෙන්නේ? ව්‍යාපාර දෙකටම ව්‍යාපාර සැලසුම් දෙකක් හදන්න වෙනවා. හදලේ ව්‍යාපාර සැලසුම් දෙක අපි හොඳින් සංසන්දනය කරනවා. ව්‍යාපාර සැලසුම් දෙක සංසන්දනය කරාම මේ ව්‍යාපාර වල ප්‍රාග්ධනය අතින් තාක්ෂණය අතින් ප්‍රතිපත්ති අතින් විෂන් හා මිෂන් දෘෂ්ටිය නැත්නම් දැක්ම හා නිෂ්ඨාව අතින් සම්පත් අතින් සේවක කුසලතා අතින් ගැලපෙන බව තේරුම් ගන්න පුළුවන්. ගැලපෙනවා නම් පමණක් ගන්න මොකද වෙන්නේ? අපිට පුළුවන් ඒකාබද්ධ වෙන්න. අන්න ව්‍යාපාර සැලසුම අවශ්‍ය නැහැ ඒකට. එහෙනම් ව්‍යාපාර ඒකාබද්ධ වීමේදී ඒ අදාළ ව්‍යාපාරවල ගැලපෙන බව හොඳින් තහවුරු කරගන්න පුළුවන්කම ලැබෙන නිසා ව්‍යාපාර ඒකාබද්ධ වීමේදී ව්‍යාපාර සැලසුම් සම්පාදනය අත්‍යවශ්‍ය වෙනවා. පැහැදිලිනේ? එහෙමනම් ව්‍යාපාර දෙකක් හෝ කීපයක් ඒකාබද්ධ වීමේදී ව්‍යාපාර දෙකක් හෝ කීපයක් ඒකාබද්ධ වීමේදී ඒවායේ යෝග්‍යතාවය නැත්නම් ගැලපෙන බව තහවුරු කර ගැනීමට මොකද කරන්නේ? බිස්නස් ප්ලෑන් හදලා ඒවා කම්පෙයාර් කරලා ඒ තීරණය ගන්නවා. අවස්ථා 3යි. හතරවෙනි අවස්ථාව when modifying business. ව්‍යාපාරයක් නවීකරණය කිරීමේදී. දැන් කලින් කලට ව්‍යාපාර නවීකරණය කරනවා. සමහරට අත්තුරු ක්‍රමයට මැනුවල් සිස්ටම් අනුව අත්තුරු ක්‍රමයට ව්‍යාපාර කටයුතු දියත් කළ ව්‍යාපාරයක් ඔටෝමේෂන් සිස්ටම් එකට මාරු වෙනවා. යාන්ත්‍රීකරණයට මාරු වෙනවා. තේරුණාද? පරිගණක තාක්ෂණය හා මුසු වූ නවීන යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා යාන්ත්‍රීකරණ ලක් වෙනවා. නවීකරණය. ඒකත් හැබැයි ගැලපෙන්න ඕන. සමහරට අත්තුරු ක්‍රමයට දියත් කළ ව්‍යාපාරයේ යාන්ත්‍රීකරණයට ලක් කිරීමෙන් පස්සේ ව්‍යාපාර කටයුතු අසාර්ථක වෙන්න පුළුවන්. ගනුදෙනුකරුවෝ අර සාම්ප්‍රදායිකත්වයට තමයි කැමති උනේ. සාම්ප්‍රදායිකත්වයෙන් මිදිලා නූතන තොරතුරු තාක්ෂණ යුගයේ ව්‍යාපාරයක් බවට පත්වීමට සමහර ගනුදෙනුකරු කැමති නැහැ. ඕක හරියට අපි දැන් දුර ගමන් බිමන් යනකොට ස්වභාවිකව විශාල ගස් කොළන් තියෙන සිසිල ගෙන දෙන සෙවන ඇති ස්ථානයක අපි කියන්නේ පොල්ලතු කඩ කියලා පොල්ලතු කඩයක් වගේ කඩයක් දාලා මැටි භාජනවල දරලිපෙන් අපට පේන්න කෑම උයන රසට ගුණට කෑම සපේන තැනකින් අපි කෑම කන්න කැමතියි. ඒ නිසාම විශාල පිරිසක් ඔතන රතවහන් අතර කරලා කෑම ලබා ගන්නවා. ටික කලක් යනකොට මේකේ ලස්සන බිල්ඩින් නැත්තම් සිමෙන්තියෙන් ගොඩනැගිලි හදලා නවීන මුළුතැන්ගෙයි උපකරණ සහිත නවීන මුළුතැන්ගෙයක් හදලා මේක තනිකර අර තරුපහේ හෝටලයක භෝජනාගාරයක් අතර වැඩි දියුණු කරනවා. මොකද වෙන්නේ? එයින් පස්සේ අපි කෑම කම නවත්තනවා. මොකද අපි කැමති උනේ අර සාම්ප්‍රදායිකත්වයට. අර සාම්ප්‍රදායික වෙල අපි භෝජනාගාරයට කැමති වුණා.
ඒ තේරෙනවද? ඒ නිසා මේ නවීකරණයත් නරකට වෙන්න පුළුවන්. ඒ නිසා මේ ව්‍යාපාර නවීකරණයේදී එහෙම පාරිභෝගික මනසට වැරදි අදහස් නොවන ආකාරයෙන් පාරිභෝගික විශ්වාසය තව තවත් වර්ධනය කරගත හැකි වෙන ආකාරයෙන් ඒ නවීකරණය කරලා තේරුණාද? අර පැවති ව්‍යාපාරික සම්ප්‍රදාය ප්‍රතිපත්ති එලෙසින්ම පවත්වාගෙන යන බව තහවුරු කරන ආකාරයේ ව්‍යාපාර සැලැස්මක් තුලින් ඒ නවීකරණය කරන්න පුළුවන්. එහෙම වුණොත් වරදින්නේ නැහැ. ව්‍යාපාරය සාර්ථක වෙනවා. ඉතින් ඒ සඳහා සැලැස්මක් ඕනේ. ඒ ව්‍යාපාර සැලැස්මෙන් ඒ නිර්මාණශීලීව මේ නවීකරණය ප්‍රායෝගික ලෙස සිදු කරන්නේ කොහොමද කියලා අපූර්වට අපට මඟ පෙන්වීමක් කරන නිසා සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්. එහෙනම් එවැනි අවස්ථාවලත් ව්‍යාපාර සැලසුම් වල අවශ්‍යතාවයක් ඇති වෙනවා. එhmenan පවත්නා ව්‍යාපාර නවීකරණයේදී එය ප්‍රායෝගිකව සඵලදායි ලෙස නිවැරදි ලෙස සඵලදායි ලෙස ඉටු කිරීමට ව්‍යාපාර සැලසුම් සම්පාදනය කරන්න වෙනවා. අපි ඊළඟට බලමු when purchasing a business ව්‍යාපාර අත්පත් කර ගැනීමේදී. දැන් සමහර විට අපිට ව්‍යාපාර අත්පත් කරගන්න වෙනවා. ඒකත් එක්තරා ඇමල්ගමේෂන් එකක් තමයි. නමුත් වෙනසක් තියෙනවා එතන. ව්‍යාපාර දෙකක් ඒකාබද්ධ වීමක් නෙවෙයි. අපි දුමු සමාගමක් කියලා. එක් සමාගමක් යම් සමාගමක් කෙලිම මිලදී ගන්නවා. ඒකයි පර්චේසින් කියන්නේ මිලදී ගන්නවා. ඒ සමාගම හරිද? B සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 100%ක්ම අත්පත් කරගන්නවා. අත්පත් කරගෙන මොකද වෙන්නේ? B සමාගම ඒ සමාගම විසින් ගිල ගැනීමක් කරගන්නවා. එහෙම කරනකොටත් දැන් B සමාගමත් දැන් ඒ සමාගම ඇතුළට ගන්නවා. තනි සමාගමක් වෙනවා. එතකොට B සමාගමේ සේවක චර්යාවන්, සේවක ප්‍රතිපත්ති, කළමනාකරුවන්ගේ මතවාද, ඒ වගේම සේවකයන්ගේ පුරුදු සමහරට ඒ සමාගමේ අනාගත පැවැත්මට ඍණාත්මක බලපෑම් ඇති වෙලා ඒ සමාගමත් බිඳ වැටීමේ සම්භාවිතාවයක් නැතුවම නොවේ. ඒ නිසා අත්පත් කරගන්නත් ඕනේ අපේ ව්‍යාපාරය ශක්තිමත් කරගත හැකි අපට ගැලපෙන ව්‍යාපාරය. ඒ ශක්තිමත් භාවය හඳුනා ගන්න අනිවාර්යයෙන් මේ ව්‍යාපාරයේ බිස්නස් ප්ලෑන් එක හදලා ඒ බිස්නස් ප්ලෑන් එක අපට විමර්ශනය කරලා ඇගීමට ලක් කරලා තමයි තීන්දුවක් ගන්න වෙන්නේ. ඒ නිසා ව්‍යාපාර අත්පත් කර ගැනීමේදී එහි යෝග්‍යතාවය තහවුරු කරගන්න ව්‍යාපාර සැලසුම් සම්පාදනය කරන්නම වෙනවා. එහෙනම් අලුත්ම ව්‍යාපාරවලට පමණක් නොවේ. දැන් පේනවද? පවතින ව්‍යාපාරවලටත් විවිධ හේතු නිසා විවිධ අවස්ථාවල මේ ව්‍යාපාර සැලසුම් සම්පාදනය කරන්න වෙනවා. එහෙනම් ඊළඟ එක තමයි ව්‍යාපාරයක් විසින් වෙනත් ව්‍යාපාරයක් මිලදී ගැනීමේදී එහි යෝග්‍යතාවය තහවුරු කර ගැනීමට ඊළඟ අවස්ථාව තමයි අවසන් අවස්ථාව when making franchise agreement. මතකනේ අපි ඉගෙන ගත්ත කලින් පාඩම් වලදී මේ වර්ලත් ව්‍යාපාර කියන්නේ අද වෙළඳ ලෝකයේ තුල තියෙන ප්‍රධානම ප්‍රවණතාවක්. නැත්නම් මේන් ට්‍රෙන්ඩ් එකක්. මතකනේ ප්‍රවණතාවක් කියන්නේ පෙරට වඩා වෙනස් වී
තවදුරටත් ඉදිරියට වර්ධනය වන තත්ත්වයක්. අද වන විට ලෝකේ ෆ්‍රැන්චයිස් බිස්නස් නැත්නම් වරලත් ව්‍යාපාර එන්නම වැඩි වෙන ප්‍රවණතාවයක් තියෙනවා. මොකක්ද හේතුව? වරලත් ව්‍යාපාර ක්‍රමේදී ඕනෑම නව ව්‍යාපාරයකට ඉක්මනින් පහසුවෙන් ප්‍රමාණවත් වෙළඳ පොළක් දිනාගෙන ලාභ ලබන්න පුළුවන්. දැන් සමහර ව්‍යාපාර අපි අලුතෙන්ම ආරම්භ කරාම ගනුදෙනුකරු ආකර්ෂණය වෙන්නේ නැහැනේ. කලක් යනවා ආකර්ෂණය වෙන්න. ගනුදෙනුකරු පිළිගන්නේ නැහැ. තේරුණාද? ඒගොල්ලන්ගේ පැමිණීම ගැන ඒගොල්ලන්ගේ අනාගත පැවැත්ම ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා උපේක්ෂා සහගතව සෑහෙන කාලයක් බලනවා. ආරම්භයේදී ගනුදෙනු කරන්න එන්නේ නැහැ. ඔව් එතකොට වරලත් ව්‍යාපාර ක්‍රමේදී වෙන්නේ කිසියම් කීර්තිමත් හොඳින් ස්ථාවර වූ කියන්නේ විශාල වෙළඳපොළ කොටසක් ස්පර්ශ කරපු ව්‍යාපාරයක් එයාලගේ නිෂ්පාදිත එයාලගේ වෙළඳ නාමය යටතේ ට්‍රේඩ් නේම් එක යටතේ අලෙවි කරන්න හෝ නිෂ්පාදනය කර විකුණන්න වෙනත් ව්‍යාපාරයකට අවසර දෙනවා. එතකොට අවසර ලබන ව්‍යාපාරයෙන් අපි ෆ්‍රැන්චයිසී කියලා කියන්නේ වරලත් ලාභය කියන්නේ. එයාට වෙළඳ පොළට ප්‍රවේශ වූවහම විකුණුම් ශාලාවල වෙන්න ගන්නවා. මොකද හේතුව සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ මේක වරලත් ව්‍යාපාරයක් කියලා. ඇයි යන්නේ මව් ආයතනයේ වෙළඳ නාමයේ ඔස්සේනේ. දැන් ඒකේ අපි කතා කරා මතකයිනේ වරලත් ව්‍යාපාර කිවිසුම් තුනක්. තුන්වෙනි එක තමයි බිස්නස් ෆෝමැට් ෆ්‍රැන්චයිසින් සිස්ටම් එක. ඒ කියන්නේ ව්‍යාපාර ක්‍රමයේ සඳහා වූ වරලත් ව්‍යාපාර ක්‍රමය. ඔය මැක්ඩොනල්ඩ්ස් වගේ යන්නේ. ඒකෙදි මව් ආයතනයේ ක්‍රියාපිළිවෙත් සියල්ලම ක්‍රමවේද සියල්ලම එලෙසින්ම අනුගමනය කරන්න ඕනේ වරලත් ලාභිය. ගොඩනැගිල්ලේ පිහිටීම, ගොඩනැගිල්ලේ වර්ණ යෙදීම, ගොඩනැගිල්ල අභ්‍යන්තරයේ සැකැස්ම, නිෂ්පාදිත ප්‍රමාණය හැම දෙයක්ම. එතකොට ගනුදෙනුකරුවෝ හිතන්නේ 99%ක්ම හිතන්නේ මේ අසවල් කීර්තිමත් ව්‍යාපාරේ ශාඛාවක්. ඒ කීර්තිමත් ව්‍යාපාරය ගැන විශ්වාසයක් තියෙනවා, පිළිගැනීමක් තියෙනවා. ඒ පිළිගැනීම ඒ විශ්වාසය එලෙසින්ම පාවිච්චි කරමින් එනම් මේ වරලත් ලාභියාගේ ව්‍යාපාරයත් එක්ක ගනුදෙනු කරනවා. ඒකයි මම කිව්වේ වරලත් ව්‍යාපාර ක්‍රමේදී වරලත් ලාභීන්ට ව්‍යාපාර ලෝකයට ප්‍රවේශ වූවහම වෙළඳ පොළක් දිනා ගන්න පුළුවන්. විකුණුම් ශාලාව උපයන්න පුළුවන්. සමහරට මහා පරිමාණ ලොකු ආයෝජනයක් කරන්නෙත් නැහැ. මොකද ආරම්භයේදී මව් ආයතන ආධාර කරනවනේ. ඒ කලත් කමක් නැහැ. ආයෝජනය කළ වහාම ප්‍රතිලාභ ලබන්නත් පුළුවන්. මෙන්න මේ සාධක නිසා අද වන විට වරලත් ව්‍යාපාර ක්‍රමය අතිශය ජනප්‍රියයි. අපි මේ පාඩම කරද්දී ගන්නවා ලංකාවේ සමහරව නම් කළම කියන්නේ ලංකාවේ අපි දන්න ප්‍රධාන පෙළේ මහා පරිමාණ ව්‍යාපාර 100ක් ගත්තොත් 180ක් 85ක්ම ඔක්කොම වරලත් ව්‍යාපාර ක්‍රමයට බිහිවෙච්චා. වරලත් ව්‍යාපාර ක්‍රමයට බිහි වූ ඒවා මිසක ඒවා අපේ ආයතනයේ අපේ රට තුල අපේ හිමිකාරත්වයට අප විසින්ම ආරම්භ කළ ව්‍යාපාර නෙවෙයි. ඒක තමයි ඇත්ත කතාව. එහෙමනම් මෙන්න මේ වගේ වරලත් ව්‍යාපාර ගිවිසුමක් තුලින් වරලත් ව්‍යාපාර ක්‍රමයක් බිහි කරනවා නම් ඊට පවා ගැලපෙන්න ඕන. තේරුණාද? මොකද දැන් මම මව් ආයතනයේ නම් මට ප්‍රයෝජනයක් නැති. මොකද මට ප්‍රයෝජනයක් ලැබෙන්න ඉපයි. මගේ කීර්ති නාමය, මගේ වෙළඳ නාමය වෙනත් ව්‍යාපාරයකට භාවිතා කරන් දීලා ඒ ව්‍යාපාරයෙන් නිපදවන හෝ අලෙවි කරන ඒකක ප්‍රමාණය මත මට ලැබෙන්න මොන කාර්යයක්ද? පුරස්කාරයක් ලැබෙන්න ඕන. රොයල්ටි එකක් ලැබෙන්න ඕන. මට ප්‍රමාණවත් රොයල්ටි එකක් ලබා ගන්න බැරි. නැත්නම් අපි කියනවා කසිකබල් ව්‍යාපාරයක් කියලා කියමුකෝ. ඒ වගේ දුර්වල ව්‍යාපාරයකට මම ෆ්‍රැන්චයිසිප් එක දෙන්න කැමති නෑ. එහෙනම් අන්න ඒ වගේ මට ෆ්‍රැන්චයිසිප් එකක් නැත්නම් වරලත් භාවයක් පිරිනමන්න පුළුවන් පවතින සාර්ථක විය හැකි ව්‍යාපාරික පරිචයක් ඇති ව්‍යාපාරයක් දැයි හඳුනා ගන්න ඒ ව්‍යාපාරයේ බිස්නස් ප්ලෑන් එක අරගෙන පළමුව අධ්‍යයනයක යෙදෙනවා. ඒක ඉවැලුවේට් කරනවා, නැගීමට ලක් කරනවා. බිස්නස් ප්ලෑන් එක ව්‍යාපාර සැලැස්ම ඇගීමට ලක් කිරීම අවසානයේ තීරණය කළ හැකි මට වරලත් ව්‍යාපාර ගිවිසුමකට ලැබෙන්න සුදුසු ව්‍යාපාරයද නැද්ද කියලා. ඒ නිසා වරලත් ව්‍යාපාර ගිවිසුම ඇති කර ගැනීමේදී අනිවාර්යයෙන්ම මේ ව්‍යාපාර සැලසුම් සම්පාදනය කරන්න වෙනවා. අවසන් එක තමයි වරලත් ව්‍යාපාර ගිවිසුම් ඇති කර ගැනීමේදී
ඕ වගේ දැන් තේරෙනවද? අලුතෙන්ම ආරම්භ කරන ව්‍යාපාරයක් පමණක් නොවෙයි පවත්නා ව්‍යාපාරත් විවිධ අවස්ථාවල විවිධ හේතු මත ව්‍යාපාර සැලසුම් සම්පාදනය කරන්න යෙදෙනවා. පැහැදිලිනේ? රයිට්. ඊළඟට අපි බලමු ව්‍යාපාර සැලසුම් භාවිතයට ගන්නා පාර්ශව. එකක් දැනගන්න එපා. කවුද මේ ව්‍යාපාර සැලසුම් භාවිතයට ගන්නේ? දැන් ඔක හරියට අපි අර ගිණුම්කරණය විෂයදී ඉගෙන ගත්තා. ව්‍යාපාර අධ්‍යයනයේ විෂයදී අපි මුල්ම පාඩමේදී ඉගෙන ගත්තා. ව්‍යාපාර කෙරෙහි උනන්දු වන ඇල්මක් දක්වන පාර්ශව. ව්‍යාපාරවල මූල්‍ය වාර්තා කට්ටල සොයාගෙන ඒවා පරිශීලනය කරනවා. සමාගම්වල ඇනුවල් රිපෝර්ට්ස්, වාර්ෂික වාර්තා, ප්‍රගති වාර්තා අරගෙන ඒවා පරිශීලනය කරනවා. සමාගම්වල වාර්ෂික මහා සභා රැස්වීම්වලදී සාකච්ඡාවට බඳුන් වන දේවල්, වාර්ෂික මහා සභා රැස්වීමේදී සම්මත කරන යෝජනාවන්, ඒවායේ හිතකර අහිතකර තත්ත්වයන් විමර්ශනය කරනවා. තේරුණාද? ඒ වගේම ව්‍යාපාරවල සේවකයන් කොච්චරක් ඉන්නවද? ඒගොල්ලෝ වැඩ කරන අයද, කැපවුණු අයද? ඒගොල්ලන්ගේ සේවක අයිතිවාසිකම් වර ප්‍රසාද හිමි වෙලාද නැද්ද? ඒගොල්ලෝ අකමැත්තෙන් කලකිරීමෙන්ද වැඩ කරන්නේ? වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට ඒගොල්ලෝ අවතීර්ණ වෙන ප්‍රවණතාවයක් තියෙනවද කියලා නිතරම ව්‍යාපාරයේ ගැන හොයලා බලනවා. ඇල්මක් දක්වන කියන්නේ ඒකනේ. ඒ වගේ මේ ව්‍යාපාර සැලසුම් විවිධ ව්‍යාපාරවල විවිධ ව්‍යාපාර සැලසුම් නිරන්තරයෙන්ම පරිශීලනය කරන, ඒ සැලසුම් භාවිතයට ගන්න, සමහර විට ඒ ව්‍යාපාරය ගැන අදහසක් ඇති කරගන්න ව්‍යාපාර සැලසුම් පරිශීලනය කරනවා. දැන් සමහරට ව්‍යාපාර දෙකක් ඒකාබද්ධ වීමේදී එකිනෙක ව්‍යාපාරයේ තත්ත්වය හඳුනගන්න එකිනෙක ව්‍යාපාර විසින් අනිත් ව්‍යාපාරයේ ව්‍යාපාර සැලසුම පරිශීලනය කරනවා. අන්න ඒ වගේ ව්‍යාපාර සැලසුම් භාවිතයට ගන්න, පරිශීලනය කරන, විමර්ශනය කරන පාර්ශව ගණනාවක්ම ඉන්නවා. එක්කෙනෙක් තමයි අයිතිකරුවන්. අයිතිකරුවන්ට ව්‍යාපාර සැලසුම අත්‍යවශ්‍යයි. මොකද ව්‍යාපාර සැලසුම කියන්නේ ව්‍යාපාරයේ අනාගත ක්‍රියාකාරීත්වය පිළිබඳ හොඳ පික්චර් එකක්, හොඳ පින්තූරයක් පෙන්눔 කරනවා. ව්‍යාපාරයේ අනාගතේ ක්‍රියාත්මක වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා හොඳ චිත්‍රයක් මවා ගන්න අවස්ථාව උදා වෙනවා අයිතිකරුවන්ට මේ ව්‍යාපාර සැලසුම අනුව. අයිතිකරුවන්ට දැනෙනවා නම් මේ ව්‍යාපාර සැලසුම අනුව අනාගතයේදී ව්‍යාපාර කටයුතු සීසී කඩවීමේ චිත්‍රයක් නම් දැනෙන්නේ, පෙනෙන්නේ. අන්න ඒගොල්ලෝ කළමනාකාරීත්වයත් එක්ක සාකච්ඡා කළ ඒකට එයින් ගොඩ එන්න, එයින් මිදෙන්න ක්‍රියාමාර්ග ගන්නවා. ඒ නිසා නිරතුරුවම අයිතිකරුවෝ ව්‍යාපාර සැලසුම් ගැන විමර්ශනයක දෙනවා. ඒ කියන්නේ තමන්ගේම ව්‍යාපාරය විතර නෙවෙයි, තරඟකාරී ව්‍යාපාරිකයන්ගේ එකම කර්මාන්තයේ තරඟකරුවන්ගේ ව්‍යාපාර සැලසුම් පවා විමර්ශනය කරනවා. දෙවැනි එක තමයි බැංකුකරුවන්. බැංකුකරුවන්යි පරිශීලනය කරන්නේ. බැංකු වලට අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. දැන් ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබ බැංකුවකින් ව්‍යාපාරය පුළුල් කරන්න, නවීකරණය කරන්න වගේ වැඩකට නැත්නම් අලුතෙන්ම ව්‍යාපාරයක් කරබන්න හිතන්නකෝ. අලුතෙන්ම ව්‍යාපාරයක් කරබන්න. එක්ක පවත්නා ව්‍යාපාරය පුළුල් කරන්න, මොඩර්නයිස් කරන්න. බැංකු ණයක් අවශ්‍ය වෙනවා. බැංකු ණයක් ඉල්ලුම් කරනවා. ඉල්ලුම් කරාම බැංකුවෙන් අනිවාර්යයෙන්ම ඉල්ලන ලියවිලි වලින් ප්‍රධානම එකක් තමයි බිස්නස් ප්ලෑන් එක. බිස්නස් ප්ලෑන් එක කොපි එකක් ඉල්ලනවා. ඒ බිස්නස් ප්ලෑන් එක අරගෙන බැංකුව ඒක ඇගීමට ලක් කරනවා. බැංකුවේ ඉන්නවා විමර්ශන අංශයක්. ඒක ඇගීම් නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලෝ ඇගීමට ලක් කරනවා මේ ව්‍යාපාරය අනාගත සාර්ව පාරිසරික තත්ත්වයන් වෙනස් වුණත් ඒ වෙනස් වන පරිසර තත්ත්වයන් යටතේ ඒවට හොඳින් අනුගත වෙමින් මුහුණ දෙමින් ශක්්‍යතාවයක් ඇති ව්‍යාපාරයක්, ඒ කියන්නේ ලාභදායී දීර්ඝ කාල පැවැත්මක් ඇති ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක වෙන ව්‍යාපාරයක්ද? ඒකට අවශ්‍ය పూర్ව තත්ත්වයන් මේ සැලැස්මෙන් අපට දැනෙනවද? ඒ වගේම මේ ව්‍යාපාරයේ සැලැස්මේ තියෙනවනේ අලෙවිකරණ සැලැස්ම, මානව සම්පත් සැලැස්ම, මෙහෙයුම් සැලැස්ම. මේ සියලු උපසැලසුම් වලින් ව්‍යාපාරයේ අනාගත ලාභදායී පැවැත්මක්ද නැත්නම් අනාගතයේ අලාභ ලබන දුර්වල පැවැත්මක්ද කියලා තීරණයක් ගන්න පුළුවන්. ඒ තීරණය අනුව තමයි බැංකු ණය නිකුත් කිරීම හෝ නොකිරීම තීරණය කරන්නේ. නිසා බැංකුව අනිවාර්යයෙන්ම ව්‍යාපාර සැලසුම් පරිශීලනය කරන ප්‍රමුඛතම ආයතනයක් වෙනවා. පැහැදිලිද?
තුන්වෙනි එක ණය හිමියන්. බැංකුව වගේම නීති. බැංකු නොවන විවිධ පුද්ගලයන් සහ ආයතන සමග ව්‍යාපාර ගනුදෙනු කරනවා. ණයට අමුද්‍රව්‍ය, ඇසුරුම් ද්‍රව්‍ය, තාක්ෂණය වැනි දේවල් ලබා ගන්න වෙනවා. ඒ වගේම විවිධ පිරිසුදු කිරීමේ ආයතන වලින් ක්ලීනින් සර්විස් එක පිරිසුදු කිරීමේ සේවාව ලබන්න වෙනවා. ඒවා ගෙවන්න වෙනවා. එහෙනම් විවිධ ආකාරයෙන් ණය හිමියෝ ඇති වෙනවා. මේ ණය හිමියෝ දැන් උදාහරණයක් වශයෙන් අපි දැවැන්ත තරු පහේ හෝටලයක් ගත්තොත් ඒ හෝටලේ පිරිසුදු කිරීමේ කටයුත්ත ක්ලීනින් ඉන්ස්ටිටියුට් එකකට නැත්නම් පිරිසුදු කරන ආයතනයකට බාර දුන්නොත් මාසෙකට සමහර මිලියන ගාණක් ගෙවන්න වෙනවා. ඒතර ඒ සර්විස් එක දීලා ඊළඟ මාස තමයි ගෙවීම් කරන්නේ. ගෙවීම් නොලැබුණොත් අවදානමක් තියෙනවා. ඒ නිසා මේ ණය හිමියන් පවා තමන්ගේ සේවාව ලබා දෙන්නේ. තමන්ගේ අමුද්‍රව්‍ය ණයට විකිණීම කරන්නේ හොඳ මූල්‍ය ශක්්‍යතාවයක් ඇති අනාගත පැවැත්මේ ස්ථාවර භාවයක් ඇති ව්‍යාපාර වලට පමණයි. එහෙනම් මේ මූල්‍ය ශක්්‍යතාවේ ව්‍යාපාර වල ස්ථාවර පැවැත්ම හඳුනා ගන්න මේ ණය හිමියෝ ව්‍යාපාර සැලැස්ම ඇගීමට ලක් කරනවා. ඇගීමට ලක් කරලා ඒ අනාගත පැවැත්ම හොඳ නම් තමයි ණය සැපීම කරන්නේ. ඊළඟට කළමනාකරුවන්. දැන් විශේෂයෙන්ම සමාගම් වල කොටස් හිමියෝ අයිතිකරුවෝ කියන්නේ ෂෙයාර්හෝල්ඩර්ස්ලානේ. කොටස් හිමියන් ඉඳද්දී ඒගොල්ලොත් කළමනාකරන තනතුරු දරන්න පුළුවන්. බොහෝ විට කළමනාකරන තනතුරු වල ඉන්නේ වෙනත් අය. සමහරට වැටුපට පිටතින් බදව ගත්ත අය. ඒ කියන්නේ කොටස් හිමියන්ට ඇති නොහැකියාව නිසා හෝ කාර්යබහුලත්වය නිසා group of companies තියෙනවානේ. සමහරට කොටස් හිමියෝ එක සමාගම් 3ක විතර මැනේජ්මන්ට් එකේ ඉන්නවා. තවත් සමාගමක කළමනාකරන දූර දරන්න බෑ ඒගොල්ලන්ට. කියන්නේ වගකීම් දරන්න අපහසුයි. ඒ නිසා ව්‍යාපාරික හිමිකරුවන් වෙනුවෙන් සීමිත සම්පත් හසුරුවමින් කලට මනාවට කළමනාකරණය කරන කළමනාකරුවන්ට හිමිකරුවන් වෙනුවෙන් ව්‍යාපාරය හොඳින් කළමනාකරණය කරලා ඒ කළමනාකරන ක්‍රියාවලියේ සාර්ථකත්වය පිළිබඳ හිමිකරුවන්ට කොටස් හිමියන්ට වගකීමට හා වගවීමට බැඳියාවක් තියෙනවා. ඒවල උත්තර දෙන්න ඕනේ. ඒ කළමනාකරුවන්ගේ තීරණනේ මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ තීරණ වලින් ව්‍යාපාරය අනිවාර්යයෙන්ම සාර්ථකත්වයන් අයිතිකරු අපේක්ෂා කරන්නේ. අසාර්ථක වුණොත් අපේක්ෂිත ලාභ ලැබුණ නැත්නම් ඒකට උත්තර බඳින්න ඕනේ. ඒ නිසා කළමනාකරුවොත් නිතරම ව්‍යාපාර සැලසුම් පරිශීලනය කරනවා. ගිය අවුරුද්දේ සැලැස්මත් විටක අරන් බලනවා. මේ අවුරුද්දේ සැලැස්මත් බලනවා. දෙක සංසන්දනය කරලත් බලනවා. එහෙනම් ඒ අනුව දැන් අපි මේ තීරණ තවදුරටත් වෙනස් කරන්න ඕනද? ඊයේ ගත්ත තීරණ අද වෙනස් කරන්න ඕනද? නිතරම ඒගොල්ලෝ බැලන්ස් කරනවා. මොකද එයාලගේ කළමනාකරන තීරණේ වඩා ප්‍රශස්ත තීරණයක් වන්න එපේ. ප්‍රශස්ත තීරණයක් වන්න ඕනේ ඵලදායක ඵල රහිත නෙවෙයි ඵල සහිත තීරණයක් වන්නට ඕනේ. ඒ ඵල සහිත තීරණ ගන්න අනිවාර්යයෙන්ම ව්‍යාපාර සැලසුම් ඒගොල්ලෝ පරිශීලනය කරනවා. ඊළඟට උපදේශක සේවා ආයතන. විවිධ උපදේශක සේවා ආයතන තියෙනවානේ. සපෝටින් ඉන්ස්ටිටියුට් වශයෙන් ඒ උපදේශක සේවා ආයතන පළමුව දැනුවත් වෙන්න ඕනේ. දැන් මම උගන්වන්න නම් මම පළමුව දැනුවත් වෙන්න එපා. දැනුවත් නොවි උගන්වන්න බෑනේ. ඒ වගේ උපදේශක සේවා ආයතනත් වලත් විශේෂඥයෝ ඉන්නවා. ව්‍යාපාර සැලසුම් සම්පාදනයේට ඒ වගේම ඇගීමට දෙකමට සැලසුම් සම්පාදනය කරන්නත් වෙනවා. සම්පාදනය කරගෙන ආපු සැලසුම් ඇගීමට ලක් කරලා දුර්වලතා නැති කරගන්න පිළියම් යෝජනා කරන්නත් වෙනවා. එහෙනම් ඒවේ ව්‍යාපාර සැලසුම් සම්පාදනයේට සහ ඇගීමට දක්ෂ සේවකයන් හිටියා වුණත් ඒගොල්ලොත් එයාලගේ දැනුම යාවත් කාලින කරගන්න පෙළඹෙනවා. අප්ඩේට් කරගන්න අලුත් කරගන්න එක් ශ්‍රේෂ්ඨවල නැත්නම් එක් කර්මාන්ත ශ්‍රේෂ්ඨවල විසිරී තියෙන ව්‍යාපාරවල සැලසුම් අරගෙන ඒගොල්ලෝ පරිශීලනය කරනවා. එතකොට ඒගොල්ලන්ට තවදුරටත් ව්‍යාපාර සැලසුම් නිවැරදිව සකස් කරන්න අවශ්‍ය දැනුම නැත්නම් ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්. ඒ නිසා ඒ ආයතනත් ව්‍යාපාර සැලසුම් පරිශීලකව වෙනවා. ඊළඟට ආයෝජකයින් ඉන්වෙස්ටර්ස්ලා. දැන් සමහර විට සමාගමක කොටස් ගත්තොත් හිමිකාරත්වය ලැබෙනවා. සමාගමක ණය කරගත්තොත් ණය කර මිලදී ගත්තොත් ඍණපත්‍ර ඩිබෙන්චර්ස් ඒ කියන්නේ සමාගමක් මැදි කාලීනව හා දිගු කාලීනව මහජනයාගෙන් අරමුදල් රැස් කරොත් ඒක තමයි ණය කර කියන්නේ. ඒ ණය කර මිලදී ගත්තොත් ඒගොල්ලෝ හිමිකාරත්වයක් නෑ ඒගොල්ලෝ ආයෝජකයෝ. අන්නේ ආයෝජකයන් අපි විභව ආයෝජකයෝ නම් අපි යම් සමාගමක ණය කර නිකුතුවක් කළොත් අවුරුදු 5කින් කල්පිරණ කියන්නකෝ 10කින් කල්පිරණ කියන්නකෝ 10ක් මින්න එපා අපසු ගන්න
අපි බලනවා මේ අවුරුදු 10ම මේ ව්‍යාපාරය පවතීද? මේක අනාගත පැවැත්ම හොඳයිද? ලාභදායීත්වයක් ඇතුව යනවද? ශක්්‍යතාවය තියෙනවද? බංකොලොත් වීමේ අවදානමක් මෑත කාලේ දකින්නම නැද්ද? එහෙම විශ්වාසයක් ඇති කරගන්න එපා. එතකොට තමයි ආයෝජනය කරන්නේ. එහෙනම් නිවැරදි ආයෝජන තීරණයක් ගැනීම සඳහා ව්‍යාපාරයේ අනාගත ශක්්‍යතාවය, අනාගත ලාභදායීත්වය හඳුනා ගන්න හොඳම දේ ආයෝජකයෝ නැත්නම් විභව ආයෝජකයෝ ව්‍යාපාර සැලසුම් අධ්‍යයනය කරනවා. පැහැදිලිද? අනික සේවකයෝත් බලන්නේ තමන්ගේ රැකියාවේ සුරක්ෂිතතාව. ඒ වගේම රැකියාවේ සංවර්ධනය මේ දෙකම බලනවා. තේරුණාද? සේවකයන් බලනවා තමන්ගේ රැකියාවේ එකක් සුරක්ෂිත බව. සුරක්ෂිත බව. අනිත් එක රැකියාවේ සංවර්ධනය. රැකියාව සංවර්ධනය. රැකියාවේ සුරක්ෂිත බව කියන්නේ තමන්ට රැකියාව අහිමි වෙන්න බෑ. වසරක් දෙකක් තුනක් ගිහිල්ලා එකපාරටම ආයතනේ බංකොලොත් කියලා ආයතනේ වාසා දැමුවොත් මොකද වෙන්නේ? සේවකෝ ගෙදර. රැකියාව සුරක්ෂිත බව නැහැ නේ. ඒ නිසා රැකියාව සුරක්ෂිත ස්ථානයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ආයතනයේ කුමන හෝ තත්ත්වයන් යටතේ ආණ්ඩු පෙරළි ඇති වුණත්, දේශපාලන ප්‍රතිපත්ති වෙනස් වුණත්, ආර්ථික ක්‍රියාකාරීත්වයන් වෙනස් වුණත් ලාභදායී ලෙස මේ ව්‍යාපාරය දිගටම පවතින ව්‍යාපාරයක් කියලා අපිට දැනෙන්න ඕනේ. කාටද? සේවකයින්ට. ඒතකොට ඒගොල්ලෝ රැකියාව අහිමි වීමේ සම්භාවිතාවයක් නැහැ. උදාහරණයක් වශයෙන් ලංකාවේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ආයතන වහන්න බෑනේ. වැහෙන්නෙත් නැහැ. හැමදාම ළමා පරපුරක් බිහි වෙනවනේ. එයාට දැනුම ලබා දෙන්න එපා. එවැනි අධ්‍යාපන ආයතනයක අපි සේවකෙක් වුණොත් ප්‍රශ්නයක් නැහැ, වැහෙන්නේ නැහැ. වෙළඳ ආයතනයක් වැහෙන්න පුළුවන්. මොකද වෙළඳ ආයතන ඕන තරම්. අපි කියන්නේ වැහි වැහැලා වගේ කියලා. නිතර එනවනේ. එනවා යනවා. ඒව වැටෙන්න පුළුවන්. ඒ වගේ රැකියාවේ සුරක්ෂිත බව තීරණය කරන්න හොඳ ව්‍යාපාරයක්ද, කල්පෝතන ව්‍යාපාරයක්ද කියලා මේගොල්ලන්ට දැනගන්න මේගොල්ලොත් ව්‍යාපාර සැලසුම් පරිශීලනය කරනවා. ඊට අමතරව සංවර්ධනය. රැකියාවේ සංවර්ධනය. ඕනෑම සේවකයෙක් අපේක්ෂා කරනවා තමන් රැකියාවට පැමිණි තනතුරේ සිට ඉහළ තනතුරු කීපයක්, රෑන්ක්ස් කීපයකට යන්න. වැටුප් වැඩි කරගන්න. රැකියාවේ වරප්‍රසාද වැඩි කරගන්න. මෝටර් බයික් එකක් යතුරු පෙදියක් ආයතනෙන් දුන්න නම් නිල රථය වශයෙන් තවත් වසර දෙක තුනකින් මෝටර් රථයක් ලබා ගන්න. තේරුණාද? එහෙමනේ බලන්නේ. අන්නේ රැකියාවේ සංවර්ධනයට අවශ්‍ය ප්‍රතිලාභ ලබාගත හැකි, උකහාගත හැකි ව්‍යාපාරයක්ද කියලා තහවුරු කරගන්නත් අනිවාර්යයෙන්ම සේවකෝ ව්‍යාපාර සැලසුම පරිශීලනය කරනවා. මොකද දැන් සමහර සේවකයින් ඉන්නේ එක එක අංශවලට ගොනු වෙලා යන දරුවෝනේ. එකම පරිශ්‍රයේ ප්‍රමිසස් එක අපි තුමු අක්කර 10ක 15ක ව්‍යාපාර පරිශ්‍රයන් තියෙන ලංකාවේ පවා සමහර තැන්වල. ඒතර ඒවේ සෙක්ෂන් තියෙන්නේ එක අංශයක සිට ඊළඟ අංශයට දුර අක්කර 5ක් 6ක් වෙනවා. ගොඩක් වෙලට අංශ දෙකේ සේවක හමු වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ සෙසු අංශ වලින් කරන්නේ මොනවද කියලා දැනෙන්නේ නැහැ. එයාලගේ අංශයේ කටයුතු වල ක්‍රියාශීලී භාවයේ සාර්ථක භාවය දැනෙනවා. නමුත් සෙසු අංශවල කටයුතු අසාර්ථක නම් සමස්ත ව්‍යාපාර ක්‍රියාවලිය අසාර්ථක වෙලා එන්නම දැන් අලාභ ලබන තත්ත්වයටපත් වෙනවා. දැන් වසර ගණනාවක් තිස්සේ ලාභ පහළ යනවා. වැඩි වෙන්නේ නැහැ. එහෙනම් කවදා හරි අලාභ ලබනවා. බංකොලොත් වෙනවා. එහෙම දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහනේ. තේරෙනවද? ඒ නිසා සේවකයෝ ව්‍යාපාර සැලැස්ම පරිශීලනය කරනවා. පොදු ව්‍යාපාර සැලැස්ම අතර ගත්තම අර අක්කර 15ක භූමි ප්‍රදේශයේ විසිරී පවතින සියලුම අංශවලින් ඒකාබද්ධ වෙච්ච ව්‍යාපාරයේ තනි අතර ගත්තා සමාන වෙනවා. අන්නේ ව්‍යාපාර සැලැස්ම පරිශීලනය කිරීමේදී ආංශික වශයෙන්ුත් ව්‍යාපාරයේ සමස්තයක් වශයෙන්ුත් ව්‍යාපාරයේ ඇත්ත යථාර්ථය අපිට තේරුම් ගන්න පුළුවන්. හඳුනා ගන්න පුළුවන්. ඒකෙන් අපේ රැකියාවේ සංවර්ධනයට බාධාවක් නැද්ද කියලා තීන්දුව ගන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලොත් අනිවාර්යයෙන්ම ව්‍යාපාර සැලසුම් පරිශීලනය කරනවා. පැහැදිලිනේ? ඊළඟට තරගකරුවන්. ඒ කියන්නේ එකම කර්මාන්තයේ නියුක්ත සමාන ව්‍යාපාරිකයන්. එකම කර්මාන්තයේ නියුක්ත සමාන ව්‍යාපාරිකෝ අනිවාර්යයෙන්ම ව්‍යාපාර සැලසුම් පරිශීලනය කරනවාමයි. මමයි ඔබයි එකම කර්මාන්තයේ තරගකරුවක් නම් මම ඔබ විසින් මේ වසරට ව්‍යාපාර සැලසුමක් හැදුවොත්
එක්කෝ ව්‍යාපාරය වෙනත් ව්‍යාපාරයකගේ ඒකාබද්ධ කරන්න, එක්කෝ පුළුල් කරන්න, එක්කෝ නවීකරණය කරන්න, එක්කෝ නව ව්‍යාපෘතියක් කරබන්න. හරිද? මම හොඳට බලන් ඉන්නේ ඒ සැලැස්ම කොහොම හරි ක්‍රමයකින් මගේ කොපියක් අරගෙන මම පරිශීලනය කරනවා. මම ව්‍යාපාර සැලැස්මක් හැදුවොත් ඔබත් එසේමයි. ඇයි තරඟකරුවන්ට වැදගත් වෙනවා කර්මාන්තයේ සෙසු තරඟකරුවන්ගේ අනාගත පැවැත්ම තීරණය කරන්න. සෙසු තරඟකරුවන්ගේ අනාගත පැවැත්ම කඩා වැටීමක් නම් වෙන්නේ. ඒගොල්ලෝ මේ කර්මාන්තයෙන් ඉවත් වෙන්න තීරණය කළා කියලා අපිට දැනගන්න පුළුවන්. අපි උත්සාහ කරන තවදුරටත් ස්ථාවර වෙන්න. ඇයි තරඟකරුවෝ අඩු වෙනවා කියන අපේ පැවැත්ම ස්ථාවර වෙනවා. නැත්නම් තරඟකාරීත්වය එන්නෙන්නම වැඩි වෙනවා. හරිද? අපිට තරඟයට මුහුණ දෙන්න බැරි බවක් දැක්කුණොත් අපිට පුළුවන් වෙනත් විකල්ප කර්මාන්තයකට හරි යොමු වෙන්න පුළුවන්. ඒ නිසා තරඟකරුවෝ අනිවාර්යයෙන්ම කර්මාන්තයේ සෙසු ව්‍යාපාරවල සාර්ථක අසාර්ථක භාවය මැන බලන්න. ඒ වගේම ඒ තරඟකාරී ව්‍යාපාරයක සසදද්දී තමන්ගේ ව්‍යාපාරය කොතනද ඉන්නේ? සාර්ථක ස්ථානයකද නැද්ද කියලා තීන්දුව කරන්න අන්න ව්‍යාපාර සැලසුම් හරහා හොඳ විමර්ශනයක දෙනවා. මේ වගේ ව්‍යාපාර සැලසුම් භාවිතර ගන්න ප්‍රධාන පාර්ශ්ව කීපයක්ම ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? රයිට්. අපි ඊළඟට බලමු advantages of business plans. Advantages of business plans. ව්‍යාපාර සැලසුම් වල වාසි දැනගන්න ඕනේ. ඔන්න දැන් තමයි අපි කෙලින්ම විභාග ප්‍රශ්න පත්‍රයට අවශ්‍ය ඒරියකට දැන් ප්‍රවේශ වෙන්නේ. මේ වෙනි තැනක්. ව්‍යාපාර සැලසුම් වල වාසි අහනවම විභාගෙට නිතර. මේක ක්‍රම දෙකකට අපි කරනවා. මොකද හේතුව මේ දෙවිදියටම අපි සූදානම් වෙන්න ඕනේ මගේ එක්ස්පීරියන්ස් එක අනුව. ඇතැම් අවුරුදු වල අහනවා ව්‍යාපාර සැලසුම් සම්පාදනයේ තුලින් ව්‍යාපාරයක් විසින් ලබාගත් අපේක්ෂා කරන ප්‍රධාන වාසි. ව්‍යාපාරයකට ලැබෙන ප්‍රධාන වාසි පැහැදිලි කරන්න, නම් කරන්න. දෙකක්, උපරිම හතරක්, මොකද තියෙන්නේ හතරයි. හරිද? සමහර වර්ෂවල අහනවා ව්‍යාපාර සැලසුම් මගින් ව්‍යාපාරිකයන් ලබාගත හැකි වාසි. දෙකක් හෝ හතරක්. එතකොට ඕනම එකක් ලියන්න පුළුවන්. ඔය ක්‍රම දෙකම අහනවා. මතක තියාගන්න ප්‍රධාන වාසි කිව්වොත් හැම අවුරුද්දකම නොය ප්‍රධාන වාසි කිව්වොත් ඇතැම් අවුරුදු වල අහනවා මේ ප්‍රධාන වාසි විතරයි අපේක්ෂා කරන්නේ. ඒවට විතරයි ලකුණු දෙන්නේ. ඇතැම් අවුරුදු වල ප්‍රධාන වාසි ඇහුවා වුණත් ඕනෑම වාසියකට ලකුණු දෙනවා. දැන් මොකද කියන්නේ? අපි ওই දෙකටම මුහුණ දෙන්න ඕනේ. දෙකෙන් ඕනම විදියකට ඇහුවත් ලකුණු ගන්න පුළුවන් වෙන ලියන්නට ඕනේ. ඒ නිසා තමයි අපි ප්‍රධාන වාසි අපි වෙනම තේරුම් ගමු. ඇත්තටම මම කිව්වොත් මේක ප්‍රධාන වාසි කියලා එකක් නැහැ. ඔක්කොම වාසි තමයි ඉතින්. දැන් වාණිජ්‍ය විෂය ධාරාවේ අමාරුම විෂය මොකක්ද? එහෙම විෂයක් නැහැනේ. තුනම අමාරු හරියට කරේ නැත්තම්. වාණිජ්‍ය විෂය ධාරාවේ ලේසිම විෂය මොකක්ද? ව්‍යාපාර අධ්‍යයනයේද? ආර්ථික විද්‍යාවද? ගිණුම්කරණයද? එහෙම කියන්න බෑ. හරියට කරොත් තුනම ලේසි. තේරුණාද? ඒ වගේ තමයි මේවා එහෙම වෙනසක් නැහැ. හරියට කිව්වොත් මේ ඔක්කොම සියල්ලම සමාන වාසි ප්‍රධාන වාසි තමයි. නමුත් අර සමහර අවස්ථාවල කොන්ට්‍රෝල් චීෆ් ලගේ එක මත අනුව එයාලගේ උපදේශකත්වයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ විෂයමාලා සංවර්ධන ඒකකයේ විසින් හදන ටීචර්ස් ගයිඩ් එකේ පවා මේ වගේ පිළිබිඹු කරනවානේ. එතකොට ගැටලුවක් වෙනවා. මොකද දැන් ඉන්න ප්‍රධාන පාලක පරීක්ෂකවරයා මාකිනි ස්කීම් එක හදීමේදී ප්‍රධාන ආධාරකය කරගන්න ටීචර්ස් ගයිඩ් එක. අපිට ඒ නිසා ඒ ගයිඩ් එකෙන් පිට යන්න බැරි කමටයි මමත් මේක කරන්නේ. නැත්නම් මේක කරන එක ඇත්තට වැරදි. මෙහෙම මේක ප්‍රධානයි මේක අප්‍රධානයි කියලා කියන්න බෑ. ඒ ලෙවල් වල ගිණුම් කරන විෂය ප්‍රධානයි BS විෂය අප්‍රධානයි. එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ නේ. ඒ වගේ තර්කයන් රයිට්. අපි බලමුකෝ. ප්‍රධාන වාසි කියලා හොත් මෙන්න මේ හතර මතක තියාගන්න. පළවෙනි එක තමයි අරමුණු නැත්නම් ඉලක්ක කිව්වොත් කමක් නැහැ. පරමාර්ථ අරමුණු දෙකටම කියන පොදු වචනේ ඉලක්ක. ඉතින් මෙතන අරමුණු විතරක් දැක්කම කමන්නේ. මේක ඉතින් පරමාර්ථ හා අරමුණු කිව්වොත් කමක් නැහැ. පරමාර්ථ හා අරමුණු කියවනම් වඩා හොඳයි. නමුත් ටීචර්ස් ගයිඩ් එක සම්පාදනය කරනකොට ඒගොල්ලන්ට අමතක වෙලා තියෙන මේවා හරියට හදන්න පරණ විදිහටම අරගෙන. අරමුණු නැත්නම් පරමාර්ථ අරමුණු නැත්නම් පොදු ඉලක්ක ලිඛිතව දක්වන නිසා ව්‍යාපාර කටයුතු පවත්වගෙන යාමට මඟ පෙන්වයි. මේ ව්‍යාපාර සැලැස්ම හොඳ මඟ පෙන්වීමක් කරනවා. දැන් සමහර කළමනාකරන වේදීන් සමාජ විද්‍යාඥයින් කියන්නේ ව්‍යාපාර සැලැස්මක් කියන මොකද්ද? රෝඩ් මැප් එකක්. මාර්ගසිතීමක්. රෝඩ් මැප් එකක්. තේරුණාද? ඒ නිසා මේකේ පරමාර්ථ අරමුණු අනිවාර්යයෙන්ම තියෙනවා. ව්‍යාපාර සැලැස්මේ
පරමාර්ථ හා අරමුණු විශේෂයෙන්ම ව්‍යාපාර විස්තරේ ඩිස්ක්‍රිප්ෂන් එකේ බිස්නස් ඩිස්ක්‍රිප්ෂන් එක අනිවාර්යයෙන්ම තියෙනවා. මේ පරමාර්ථ හා අරමුණු ලිඛිතව දක්වන නිසා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට හොඳ මඟ පෙන්වීමක් කරනවා. එතකොට කළමනාකාරීත්වයේ විශේෂයෙන්ම දන්නවා මෙන්න ඉලක්කේ. මෙන්න ළඟා කරගත යුතු ඉලක්ක පෙන්වනවා. ඉලක්ක වෙත යන්න අපි මොන වගේ කළමනාකරණ තීරණ මගින් මොන වගේ ව්‍යාපාරික ගමනක් පවත්වාගෙන ආ යුතුද කියලා ඒගොල්ලන්ට අවබෝධයක් ලැබෙනවා. ඒ නිසාම ව්‍යාපාර කටයුත්ත සාර්ථක වෙනවා. පැහැදිලිද? දෙවෙනි එක තමයි ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාරයේ පිළිබඳ අවබෝධයක් ලබා දෙයි. අපි ඉස්සෙල්ලා කතා කරානේ ව්‍යාපාරයේ කෙරේ ඇල්මක් දක්වන පක්ෂ ගොඩක් ඉන්නවා. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, ණය හිමියෝ, සැපෙවුම්කරුවෝ, රජය, තරගකරුවෝනේ. මෙන්න මේ ඇල්මක් දක්වන පාර්ශවයන්ට ව්‍යාපාරයේ පිළිබඳව අවබෝධයක් ලබා දීමත් මේකෙන් කරනවා. ඒ ඕනම කෙනෙකුට මේ ව්‍යාපාර සැලැස්ම පරිශීලනය කරාම ව්‍යාපාරයේ කුමක්ද? එය කරන්නේ කුමක්ද? එය ක්‍රියාත්මක වන්නේ කෙසේද? එහි අනාගත අභිලාෂයන් නැත ඉලක්ක කවරේද කියලා හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. තේරුණාද? ඒ නිසා ඇල්මැති පාර්ශවයන්ට ව්‍යාපාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙනවා කියන්නේ ප්‍රධානම අරමුණක් වශයෙන් අපට පිළිගන්න වෙනවා. තුන්වෙනි එක තමයි කළමනාකරණ කටයුතු වලට මඟ පෙන්වීමක් තුලින් එම කටයුතු පහසු කරයි. අනිවාර්යයෙන්ම කළමනාකාරීත්වයට මේක මඟ පෙන්වීමක් කරනවා. ඇයි මේකේ ව්‍යාපාරයේ පරමාර්ථ අරමුණු තියෙනවා. ව්‍යාපාරයේ දැක්ම හා නිෂ්ඨාව තියෙනවා. විෂන් එක තියෙනවා. තේරුණාද? ඒ නිසා ව්‍යාපාරයේ දැක්ම කියන අනාගත සිහිනයනේ. අනාගත සිහිනයේ තියෙනවා නම් ඒ සිහිනය ඉටු කර ගැනීමට ව්‍යාපාරය ළඟා විය යුත්තේ මොන වගේ ඉලක්ක වලටද කියලා පරමාර්ථ අරමුණු තියෙනවා නම් අවශ්‍ය සම්පත් විශ්ලේෂණය කරලා තියෙනවා නම් අවශ්‍ය සේවකයෝ ගැන කතා කරනවා නම් වෙළඳපොළ සහ වෙළඳපොළට ප්‍රවේශ වෙන ආකාරය වෙළඳපොළ දිනන ආකාරය අලෙවි කරන උපාය මාර්ග වලින් කියනවා නම් තවත් මොනවද? ඒ නිසා කළමනාකරණ කටයුතු වලට හොඳ මඟ පෙන්වීමක් කරන නිසා කළමනාකරුවන්ට වඩා නිවැරදිව තීරණ ගනිමින් ව්‍යාපාරයේ සෑම අංශයකම හොඳ සම්බන්ධීකරණයක් ඇතුව ව්‍යාපාරයේ ඉලක්ක කරා මෙහෙවන්න පුළුවන්කම ලැබෙනවා. කළමනාකරුවන්ට හැකියාව ලැබෙනවා. නැත්නම් කළමනාකරුවන්ට දෝෂාරෝපණය එනවා හිමිකරුවන්ගෙන්. ඕගොල්ලන්ගේ ඩියුටි එක කළේ නැහැ. ඕගොල්ලෝ කලට මනාවට හොඳින් තීරණ ගත්තේ නැහැ. කලට මනාවට ගත්ත තීරණ නියම වේලාවට ක්‍රියාත්මක කළේ නැහැ. ඔයාලගේ දුර්වලතාවය නිසා තමයි මේ ව්‍යාපාරය අපි මේ අවුරුදු මෙච්චර අලාභ ලැබී. ඔය චෝදනා වෙනවමයි. ඒ නිසා කළමනාකරණ කටයුතු වලටත් මේකෙන් මඟ පෙන්වනවා. කළමනාකරණ තීරණ ගන්න නිවැරදි කැඩපතක් වශයෙන් මේක ඒගොල්ලන්ට මඟ පෙන්වනවා. තුන්වෙනි එක. හතරවෙනි එක තමයි බැංකු ණය ලබා ගැනීමට ව්‍යාපාරයේ අනාගත ශක්්‍යතාවය මැනවින් තහවුරු කළ හැකියි. බැංකු ණය ලබා ගන්නත් ව්‍යාපාරයේ අනාගත ශක්්‍යතාවය හොඳින් තහවුරු කරන්න පුළුවන් හොඳම මූලාශ්‍රය හොඳම සෝස් එක මොකද්ද? ව්‍යාපාර සැලැස්ම. දැන් බැංකුවකින් ණයක් ඉල්ලුවාම මෙන්න කියලා දෙන්නේ නැහැ. ණය ඉල්ලුම් කරුවා කතරම් ජනප්‍රිය ව්‍යාපාරිකයෙක් වුණත් බැංකුව සමග අවුරුදු 20ක් 30ක් දීර්ඝ කාලීනව ගනුදෙනු කරලා විශ්වාසය දිනාගත්ත කෙනෙක් වුණත් බැංකුව ණය දෙන්නේ නැහැ. මොකද පුද්ගලයා විශ්වාසයි. නමුත් දැන් පුද්ගලයා නියෝජනය කරන ව්‍යාපාරයේ කළමනාකාරීත්වය වෙනස් වෙලා තියෙන්න පුළුවන්. සේවකව වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒ ව්‍යාපාරේ නිමෙවුම් වල ගුණත්වයේ අඩු වෙලා බාල වෙලා තියෙන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා මේ භාණ්ඩ වලට අකමැත්තක් තියෙන්න පුළුවන්. දැන් එහෙනම් ව්‍යාපාරයේ අකාර්යක්ෂමතාවයට පත්වෙච්ච ව්‍යාපාරයක්. දැන් ව්‍යාපාරේ බිඳ වැටෙන මාවතර ප්‍රවේශ වෙන ළඟයි කියලා බැංකුවට තේරෙනවා. අන්න එහෙම තේරුනොත් ණය දෙන්නේ නැහැ. නමුත් එදා වගේම අදත් කිසි වෙනසක් නැතුව වෙළඳ පොලේ විශ්වාසය දිනාගෙන ව්‍යාපාර නිමෙවුම් වල ගුණත්වය වැඩි කරගෙන විශාල ඉල්ලුමක් සාපේක්ෂව ඇති කරගෙන ඒ තත්ත්වෙ දිගටම පවත්වාගෙන යාමට හැකියාව තිබෙන බවට ව්‍යාපාර සැලැස්ම පරිශීලනය කිරීමෙන් තේරුම් ගන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා බැංකු ණය දෙනවද නැද්ද කියලා තීන්දුවක් ගන්න, අනාගත ව්‍යාපාර ශක්්‍යතාවය තහවුරු කරගන්න ව්‍යාපාර සැලසුම් අනිවාර්යෙන් බැංකු කරුවන්ට ප්‍රයෝජනවත් වෙනවා. තේරුණාද? නැත්නම් බැංකු වලට අපේ ශක්්‍යතාවය තහවුරු කරන්න පුළුවන්. තහවුරු කළොත් ණය දෙන්නේ. ඕක මූලික වාසි හතර මතකද? ඉලක්ක ලිඛිතව දක්වන නිසා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන හොඳ මඟ පෙන්වීමක් කරනවා.
ඊළඟට ඇල්මැති පාර්ශ්වයන්ට ව්‍යාපාරය පිළිබඳව හොඳ වැටහීමක් අවබෝධයක් මේකෙන් ලබා දෙනවා. ඊළඟට කළමනාකරණ කටයුතු වලට මඟ පෙන්වීමක් කරන නිසා එම කටයුතු වඩා නිවැරදිව කරන්න පහසුවෙන් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම බැංකු ණය ලබා ගැනීමට ව්‍යාපාරයේ අනාගත ශක්්‍යතාවයේ බැංකු වලට තහවුරු කිරීමට තේරුම් කර දීමට ව්‍යාපාර සැලැස්ම ප්‍රයෝජනවත් වෙනවා. ඕක තමයි ප්‍රධාන වාසි. ඊළඟට වෙනත් වාසි ගත්තොත් ගොඩක් තියෙනවා තව. ඔය හතර විතරක් නෙවෙයි. වෙනත් වාසි ගත්තොත් ගොඩක් තියෙනවා. අපි ඒක වුණා අංක 5 කියලාම දාමුකෝ. අංක 5. ඒ තමයි මම ඔබට මේ මෑත දිනක මේකේ පළවෙනි පාඩම හඳුන්වා දීමේදීම අපි කිව්වා ලංකාවේ අපිට තාම නුහුරු වුණත් හුරු නැති වුණත් දියුණු බටහිර රටවල ජපානයේ වගේ ආසියාතික රටවල පවා සේවකයන් මේ ව්‍යාපාර සැලසුම් වලට හුරුයි නැඹුරුයි. දැන් අපේ රටේ සේවකයෙක්ගෙන් ඔයා ව්‍යාපාර සැලැස්ම දැකලා තියෙනවද? ඔයාලගේ ව්‍යාපාර සැලැස්ම අනුව ඔයාලට ඔයාගේ ව්‍යාපාරය ගැන මොනවද හිතනදී ඇහුවොත් ඒගොල්ලෝ උඩමින් බලයි. එහෙමනේ තත්ත්වය. නමුත් දියුණු රටවල ලංකාවේ නැතුවම නොවේ ලංකාවේ යම් ප්‍රමාණයකට තියෙනවා. දියුණු රටවල සේවකයෙක් නැත්නම් විභව සේවකයෙක් අලුතෙන් රැකියාවක් සොයනකොට රැකියාවකට අවතීර්ණ වෙන්න පෙර එම ව්‍යාපාරේ ව්‍යාපාර සැලැස්ම පරිශීලනය කරනවා. මොකද එයා සමහරට රැකියාවට යන්නේ ආවස්තික පිරිවැයක් ධර්මයෙන්. ඒ කියන්නේ එයාට රැකියාව අවස්ථා දෙකක් තියෙනවා. දෙකෙන් එකක් තෝරගන්න ඕනේ. ඒ තෝරගත්ත රැකියාව මාස 3කින් 6කින් තේරෙනවා නම් මම තෝරගත්තේ වැරදි රැකියාව. මේකේ කිසිම දියුණුවක් නැහැ. මට මේකේ මගේ උගත්කම හැකියානු මට කරන්න දෙයක් නැහැ. මම හැමදාම මේ තනතුරේ තමයි. හැඟුණු ලොකු ප්‍රශ්නයක් මානසික වදයක් වෙනවනේ. ඒ නිසා තමන් තෝරගන්න ඕනේ තමන්ට ගැළපෙන. තමන්ට සතුටෙන් වැඩ කළ හැකි. තමන්ගේ දැනුමට හැකියාවට ගැළපෙන තනතුරක්. ඒ වගේම තමන්ට වඩා රැකියාවේ දියුණුම ස්ථානය කරා ගමන් කරන්න පුළුවන් ව්‍යාපාරයක් සහ රැකියාවක් වුණ තෝරගන්න. ඒ නිසා එහෙම වඩා හොඳම සුරක්ෂිතම අනාගත සංවර්ධන අවස්ථා තියෙන රැකියාවක්ද කියලා තේරුම් ගන්න. මොකද වෙන්නේ? ව්‍යාපාර සැලසුම මේගොල්ලෝ පරිශීලනය කරනවා. කවුද සේවකයෝ? පරිශීලනය කළ ඒගොල්ලෝ නිවැරදි තේරීමක් කරනවා. එහෙනම් මම මෙන්න මේ ආයතන රැකියාව ලබා ගන්නවා කියලා. ඒ නිසා සේවකයන් ආකර්ෂණය කරගන්න මේ කියන්නේ. සේවකයන් ආකර්ෂණය වෙනවා සමහරට ව්‍යාපාර සැලැස්ම අනුව. ඒ නිසා ඒ දියුණු රටවල ජොබ් නෙට් එකේ අන්තර්ජාලයේ රැකියා අබෑර්තු දැන්වීම් ප්‍රසිද්ධ කරන වෙබ්සයිට් එකේ අදාළ ආයතන රැකියා දැන්වීමට අමතරව බිස්නස් ප්ලෑන් එකේ සාරාංශයකුත් ඉදිරිපත් කරනවා. අඩුම ගානේ බිස්නස් ප්ලෑන් එක නැතත් සමස්ත ව්‍යාපාර සැලැස්මම ගොනු කරලා සමස්ත ව්‍යාපාර සැලැස්ම කැටි කර දක්වන පරිච්ඡේදයක් තියෙනවානේ. මොකද්ද? විධායක සාරාංශය, එක්සිකියුටිව් සමරි එක. එක්සිකියුටිව් සමරි එක හරිය තියෙනවා. මොකද විධායක සාරාංශය කියවනවා කියන්නේ සමස්ත ව්‍යාපාර සැලැස්ම අපි කැටි කරලා මිරිකලා කියවනවා සමානයි. ඒකිනුත් අපට අයිඩියා එකක් එනවා. සේවකයන් තීරණය කරනවා මේ මට රැකියාවට යන්න සුදුසුම ආයතනයේද. එහෙනම් ඒ වගේ සේවකයන් ආකර්ෂණය කරගන්න එක පහසුවක් වෙනවා. සේවකයන්කම කළමනාකරුත් අයිති. හරිනේ. අපි ඒක ලියමු පහසුවෙන් අපි දාමු විභව කියලානේ. විභව දානක වඩා හොඳයි. තාම සේවකුරු නෑනේ විභව. කැමැත්තෙන් ඉන්න අය. පහසුවෙන් විභව සේවකයින් ආකර්ෂණය කරගත හැක. ආකර්ෂණය කරගත හැක. ඊළඟට ආයෝජකයෝ. දැන් ණයකර වැනි ණයකර වාණිජ්‍ය පත්‍ර වැනි ණය මූලාශ්‍රය ලංකාව ජනප්‍රිය. එවැනි මූලාශ්‍ර මගින් කෙටි කල් හෝ දිගු කල් ණය ලබා ගන්න යනකොට ඒ ණය මූලාශ්‍ර මිලදී ගන්න සූදානම් වෙන්න එපා විභව ආයෝජකයෝ. ඒගොල්ලෝ කැමති නැහැ අනාගත ශක්‍යතාවයක් නැති ව්‍යාපාරයක තමන්ගේ අරමුදල් ණය වශයෙන් යොදවලා ඒවා හිමි කරගන්න කැමති නැහැ. ඒ නිසා ආයෝජකයෝ බලනවා මේ ව්‍යාපාරයේ අනාගත මූල්‍ය ශක්‍යතාවය හොඳයිද? ලාභදායී ලෙස මේ ව්‍යාපාරයේ තවත් දිගු කලක් පවතීද?
ඒ විශ්වාසය ඇති කරගත්තොත් තමයි ණය මුදල් සපයන්නේ. එහෙනම් ආයෝජකයන් ආකර්ෂණය කරගන්නත් මේ ව්‍යාපාර සැලැස්ම හේතු වෙනවා. මොකද ව්‍යාපාර සැලැස්ම හොඳින් පරිශීලනය කරලා ආයෝජකයන්ට දැනෙනවා නම් අපේ ආයෝජනවල සුරක්ෂිත භාවයක් මේ ව්‍යාපාරයේ තියෙනවා. මේ ව්‍යාපාරයේ මූල්‍ය ශක්්‍යතා ඉතා ඉහළයි. වත්කම් වල අගය බැරකම් වල අගයට වඩා ඉතා ඉහළ අගයක් ගන්නවා. ඒ නිසා මේ ව්‍යාපාරේ දැම්මම බංකොලොත් වෙන සේයාවක්වත් නැහැ කියලා තේරෙනව නම් තමයි ඒගොල්ලෝ ආයෝජනය කරන්නේ. එහෙනම් ආයෝජකයන් ආකර්ෂණය කරගන්නත් ව්‍යාපාර සැලැස්ම හේතු වෙනවා. එහෙනම් විභව ආයෝජකයින් පහසුවෙන් ආකර්ෂණය කරගත හැකි වීම. ඊළඟට විධිමත් ව්‍යාපාර සැලැස්මක් තියෙනවා නම් ඒ ව්‍යාපාරයේ ප්‍රවර්තකයින්ගේ ප්‍රවර්තකයෝ කියන්නේ හිමිකරුවම තමයි ව්‍යාපාර ආරම්භ කරන්න මුල් වෙච්ච අය ප්‍රවර්තකයෝ. තේරෙනවද? ඒ ව්‍යාපාරේ නැත්නම් ෆවුන්ඩර්ස්ලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න මුල් වෙලා කටයුතු කරපු අය තමයි ෆවුන්ඩර්ස්ලා කියලා කියන්නේ ප්‍රවර්තකයෝ. ඒ ප්‍රවර්තකයන්ගේ විධිමත් භාවය ප්‍රවර්තක විධිමත් භාවය සහ කැපවීම ලෝකයාට මේන් පිළිබිඹු කරන්න පුළුවන්. ඒකත් වැදගත්නේ. ව්‍යාපාරය ආරම්භ කරන්න මුල් වෙච්ච අය ප්‍රවර්තකෝ කියන්නේ ඒගොල්ලෝනේ ව්‍යාපාරයේ ශක්තිය. තේරුණාද? සෙසු සේවකෝ සියල්ල ව්‍යාපාර හැරගියත් ප්‍රවර්තකෝ ශක්තිමත් නම් නවක සේවක මණ්ඩලයක්පත් කරන් ව්‍යාපාරය ගෙනියන්න පුළුවන්. ප්‍රවර්තකෝ ඉවත් වුණොත් එහෙම සේවකයන්ට ඒ දේ කරන්න අමාරුයි. එහෙමනම් ව්‍යාපාරික ප්‍රවර්තකයින්ට පුළුවන් තමන්ගේ කැපවීම තමන්ගේ විධිමත් භාවය ලෝකයට පෙන්වන්න. ඒ කියන්නේ ඇල්මැති පාර්ශවයට පෙන්වන්න. විශේෂයෙන්ම ගනුදෙනු කරුවන්ට, බැංකු කරුවන්ට, තරගකරුවන්ට, විභව සේවකයින්ට, විභව ආයෝජකයින්ට. මොකද ඕනෑම සේවකේ කැමති වෙන්නේ නැහැ ව්‍යාපාරයේ ප්‍රවර්තකයෝ සැලසුම් සහගත අය නොවේ නම්, කැපවුණු අය නොවේ නම්, විධිමත් නොවේ නම්, ආයෝජකෝ කැමති නැහැ ණය සපයන්න ප්‍රවර්තකයන්ගේ කැපවීම පේන්නේ නැත. ඒ නිසා ප්‍රවර්තකයන්ගේ කැපවීම සහ ප්‍රවර්තකයන් කැපවීම සහ විධිමත් භාවය මේ ව්‍යාපාර සැලසුමකින් එළියට එනවා. ඇයි? ප්‍රවර්තකයෝ විධිමත් නැත්නම්, කැපවුණු අය නොවේ නම් ව්‍යාපාර සැලසුම හදන්නේ නැහැ. ඒකයි තර්කය. ව්‍යාපාර සැලැස්මක් හදනවා කියන්නේ මොකද්ද? එයා ඒ ව්‍යාපාරිකයෝ නැත්නම් ඒ ප්‍රවර්තකයෝ කැපවුණු අය, විධිමත් ලෙස වැඩ කරන අය. හරි වැදගත්. ඒ නිසා ඇල්මැති පාර්ශවයන් සියල්ලගේම අවධානය දිනා ගන්න හොඳම අවස්ථාවක් වෙනවා ඒක. එහෙනම් ඊළඟ එක තමයි ව්‍යාපාර ප්‍රවර්තකයින්ගේ ෆවුන්ඩර්ස් කියන එක. ෆවුන්ඩර්ස් ප්‍රවර්තකයින්ගේ කැපවීම හා විධිමත් භාවය ඇල්මැති පාර්ශවයන්ට පිළිබිඹු කළ හැකි වීම. ඒකත් වැදගත්නේ. ව්‍යාපාර ප්‍රවර්තකයින්ගේ කැපවීම, විධිමත් භාවයේ ඇල්මැති පාර්ශවයන් හොඳින් විද්‍යාමාන කරන්න පුළුවන්, තහවුරු කරන්න පුළුවන්. ඒ නිසා ඇල්මැති පාර්ශවයන්ගේ ආකර්ෂණය, ඒගොල්ලන්ගේ සහයෝගය අපට ඕන එක විදි වලින් ලබා ගන්න කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට විශාල ඇනවුම් සහ කොන්ත්‍රාත්. දැන් අපි හිතමු අපි මේ කතා කරන ව්‍යාපාරය ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමක් කියලා හිතන්නකෝ. ලංකාවේ දැවැන්ත ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම් තියෙන සේවකයෝ දහස් ගණන් වැඩ කරන.
ඒ දැවැන්ත ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමක් නම් ඒගොල්ලන්ට මේ සාමාන්‍ය කාමර දෙක තුනක ගෘහස්ත නිවසක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවක් එහෙම නැත්නම් ගමේ පුංචි පාලමක් බෝක්කුවක් ගොඩනගා දීමේ කොන්ත්‍රාත්තුවක් වගේ දෙයක් තේරුමක් නැහැ. එයාලට ඒකෙන් ලැබෙන ලාභය එයාලගේ ව්‍යාපාරයේ සේවකයන් පඩි ගෙවන්නත් බෑ. එයාලා බලන්නේ විශාල කොන්ත්‍රාත්. අපි හිතමු හෝටල් කාමර 500කින් යුක්ත තරුපය හෝටලයක්. එහෙම නැත්නම් මීටර් 300ක් දිග මීටර් 20ක් පළ දෙවන්ත පාලමක් වැනි දෙයක් ඉදි කරන්න තමයි ඒගොල්ලෝ බලන්නේ. තේරුණාද නැත්නම් තට්ටු නිවාස සංකීර්ණයක් ෆ්ලැට් එකක්. එතකොට ඒව ඉහළ වටිනාකමක් අගයක් තියෙන කොන්ත්‍රාත්. බිලියන ගණනක කොන්ත්‍රාත්තුවක්. ඒවෙන් බිලියන ගණන් වලින් අපට ලාභය රඳව ගන්න පුළුවන්. හැබැයි එවැනි මහා පරිමාණ ව්‍යාපෘතියක කොන්ත්‍රාත්තුවක් අපට ලබා ගන්නට නම් අපේ ව්‍යාපාරයේ විධිමත් භාවය මූල්‍ය ශක්තිමත් භාවයෙන් යුක්ත ව්‍යාපාරයක් බව අපේ ව්‍යාපාරයේ සතු පළපුරුදු දක්ෂ සේවකයෝ ඉංජිනේරුවෝ ගණකාධිකාරීවරුන් වැඩමූලිකයන් වැනි සේවක හමුදාවක් ඉන්න බව අපේ ව්‍යාපාරයට නවීන තාක්ෂණික මෙවලම් සහිත සියලු නවීන යන්ත්‍රෝපකරණ පහසුකම් පවතින බව ඒත්තු ගන්වන්නට ඕනේ. තේරුණාද? දැන් අපි ඕගොල්ලන් ගම්වල ඉන්නේ පුංචි කොන්ත්‍රාත් වැඩ කරන අය. ඒ වගේ බිල්ඩින් කොන්ට්‍රැක්ටර් කෙනෙකුට ඔබ කවදා හරි මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් වූ දවසට කාමර 400ක තට්ටු 8ක තරු 5 සංචාරක හෝටලයක් ඉදි කරන්න දෙනවද? තරක දෙන්නේ නැහැ. අපි දන්නවා යාට ඒ හැකියාව නැහැ. තේරෙනවද? ඒක දෙන්න ඕනේ ඒ සඳහා සුදුසුකම් තියෙන දක්ෂ සේවකයෝ ඉන්න ප්‍රමාණවත් යන්ත්‍රෝපකරණ තියෙන නවීන තාක්ෂණයේ නිවැරදිව භාවිතා කරන ඉහළ මූල්‍ය ශක්්‍යතාවයක් තියෙන හොඳ කොන්ත්‍රාත් සමාගමකටයි. අන්න එවැනි සමාගමක් දැයි හඳුනා ගන්න හොඳම දේ ව්‍යාපාර සැලැස්ම පරිශීලනය කිරීම පුළුවන්. එහෙනම් මේ ව්‍යාපාර සැලැස්ම පරිශීලනය කරාම තේරෙනවා මේ ව්‍යාපාරයට යමක් කරන්න පුළුවන්. වගකීම් දරන්න පුළුවන්. අන්න විශාල ඇණවුම් නැත්නම් කොන්ත්‍රාත් තියෙන නිසා පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඇණවුම් කියන්නේ අපි හිතමු භෝජනාගාරයක් කියලා. දැන් මම මේ ළඟදී ගියා අපේ පන්සලේ උත්සවයකට ඒක හීල් දානයකුත් දුන්නා. ඉතින් ඒ දානේ වැඩ කටයුතු බාරගත්තේ අපි දන්න එක්තරා හිතවත් නිවසකින්. ඉතින් ඒගොල්ලෝ ඒ දාවිල 300ක් විතර හිටියා උදේ උත්සවයට ඇවිල්ලා. එතකොට ඒකට තනිකර හීල් දාණය ඒ වගේම ගිහියන්ට කෑම බීම නැත්නම් උදේ ආහාරය බාර දෙල තුන ලංකාවේ ප්‍රධාන පෙළේ කවුරු නම කිව්ව ගමන් දන්න අකුරු දෙකේ නමකින් කිව්ව දන්න ආහාර පාන සකස් කරලා තමන්ගේම ශාකා මගින් හෝ නැත්නම් වර්ලත් ගිවිසුම් මැදතේ ක්‍රියාත්මක වන අවුට්ලෙට් මගින් අලෙවි කරන ව්‍යාපාරයකට දුන්නා සමාගමකට දුන්නා. ඉතින් හරි පිළිවෙලට කෑම දුන්නා. ස්වාමීන් වහන්සේලාත් එදා අනිකුත් ඒවල පැත්තක දාලා උණු ආප්ප ඒ වෙලාවම ආප්ප පුච්චලා දෙනවා. උණු ආප්පයක් සාමාන්‍ය කන්න හම්බෙන්නේ බොහොම කලාතුරකින්. උණු ආප්ප තමයි ගොඩක් වෙලාවට 99% පරිභෝජනය කරන්නේ. මමත් ඉන්දියාප්ප එහෙම අරන් යනකොට අපි මහත්තයාද ඔය දිහා බලන්නේ නැහැ කිව්වා. අපිට උණු ආප්පයක් කන එක හොඳයි කොයකට. පුද හම්බෙන්නේ නැහැනේ ගොඩක් වෙලාවට. ගෙදරින් දාන්නේ උයන් දාන්න ආප්ප නිවිලානේ. ඉතින් ඒ වගේ අර ගිහියොත් හොඳට රසට ගුරට කෑම. ඉතින් මම ඇහුවා ඇයි මේකටම දුන්න ලොකු ගාණක් ගන්න නැතිනේ. නෑ ඉතින් ඒගොල්ලෝ අපිට ෂුවර්නේ. දැන් සමහරට අපිට අඩුවට දෙන්න පුළුවන් අසවල් දැන් දුන්නම. දීලා කෑම සවුත්තුණු මිනිස්සු බැන යන්නේ. ස්වාමීන් වහන්සේලාට පවුනේ. රෑ ඉඳන්ම නිරාරවම ඉන්නේ. හරිනේ මතේ. ඒක විශ්වාසයි. මං අහන්න ගියේ නේද ඔබ මේ කම්පැනි විශ්වාසයි. මම දන්නවා ඒක විශ්වාසයි. ඒගොල්ලෝ විශ්වාසයේ අවුරුදු 100කට කිට්ටුවට පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. තේරෙනවද? ඒ නිසා ඒ වගේ විශාල ආහාර ඇණවුමක් අපි බාර දෙන්නේ නැහැ. ගමේ ඉන්න සාමාන්‍ය භෝජනාගාරවල දෙන්නේ නැහැ. රසම් දායි එක කෘත්‍රිම රසකාරක දායි තෙල් වැඩි කරයි නේ. කෑවම් පස්සේ අපිට බඩේ දැවිල්ල හැදෙයි. එහෙම බෑනේ. ඒ නිසා විශාල ඇණවුමක් කොන්ත්‍රාත්තුවක් ලබා ගන්න නම් අපි ව්‍යාපාර සැලැස්මෙන් පෙන්눔 කරනවා ඒ ඇණවුම ඒ කොන්ත්‍රාත්තුව අපිට ඉටු කිරීමට ඇති හැකියාව. ඒ හැකියාව පෙන්눔 කරන විනිවිද භාවයෙන් පෙන්눔 කරන මූලාශ්‍රය තමයි ව්‍යාපාර සැලැස්ම. එහෙනම් විශාල ඇණවුම්
විශාල ඇනවුම් හා කොන්ත්‍රාත් පහසුවෙන් ලබා ගැනීමට ආධාරකයක් වේ. පහසුවෙන් ලබා ගැනීමට ආධාරකයක් වේ. ඊළඟට තව අපිට මේක වාසියක් වෙන්න තැහැකි. දැන් මේ ව්‍යාපාර සැලැස්ම ඇත්තටම අපේක්ෂිත තත්වයක්නේ. ව්‍යාපාර සැලැස්ම හදන්නේ හෙට දවසරනේ, අනාගතයේනේ. එහෙනම් ඒකේ තියෙන අපේක්ෂිත තත්වය. දැන් අපි ඒක හැදුව ලිඛිතව මුද්‍රණය කළා ලස්සන පොතක් වශයෙන්. දැන් ව්‍යාපාරයේ කාලයක ඇවෑමෙන් දැන් ව්‍යාපාරයේ සැලසුම් කරපු දේවල් දැන් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොට අන්න දැන් මොකද වෙන්නේ? ව්‍යාපාර සැලැස්මේ තියෙනවා අපේක්ෂිත තත්වය, ක්‍රියාත්මක වෙන්නේ සත්‍ය තත්වය. දෙක මොකද වෙන්නේ? සංසන්දනය කරන්න පුළුවන්. සංසන්දනය කරලා ඒ කටයුතු අපේක්ෂිත ආකාරයෙන්ම ඉටුවන්නේ දැයි තේරුම් ගන්න පුළුවන්. නැත්නම් කාර්ය සාධනය මැන බලන්න පුළුවන්. කාර්ය සාධනය මැන බලන්න පුළුවන්. එhmenan 9 වෙනි එක තමයි සත්‍ය ව්‍යාපාර ක්‍රියාකාරීත්වය. සමග සසඳා කාර්ය සාධනය මැනිය හැකි වේ. කාර්ය සාධනය මැනිය හැකි වේ. 10 වෙනි එක. ඊළඟට දැන් ව්‍යාපාර සැලැස්මක් හදනවා නම් ඒ ව්‍යාපාර සැලැස්ම තුලින් ව්‍යාපාරයේ අනාගත ශක්්‍යතාවය ඕනම කෙනෙකුට පෙන්වන්න පුළුවන් කියලා අපි දන්නවා. ආයෝජකව වෙන්න පුළුවන්, බැංකුකරු වෙන්න පුළුවන්, සේවකයෝ, තරංකරුවෝ, රජයේ ඕනම කෙනෙකුට අනාගත ශක්්‍යතාවය මේකෙන් තහවුරු කරන්න පුළුවන්. තේරුණාද? ඒ වගේ අපිට ව්‍යාපාර සැලැස්මක් මගින් මේ දැන් සැලැස්ම හදන්නේ මං කියවනේ අනාගතයට හදන්නේ. නිතරම වර්තමානයේ නෙමෙයිනේ හෙටට හදන්නේ. හෙට දවස වෙනුවෙන් හදන ව්‍යාපාර සැලැස්ම ඇත්තටම ව්‍යාපාරයක් වශයෙන්, සත්‍ය ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාවට නැගීමේදී අවශ්‍ය සම්පත් මොනවද කියලා මේ සැලැස්මේ තියෙනවා. අවශ්‍ය සම්පත්, භෞතික සම්පත්, මානව සම්පත්, තොරතුරු සම්පත්, තාක්ෂණික සම්පත්, යන්ත්‍රෝපකරණ, අමුඩය වැනි භෞතික සම්පත් ඔක්කොම පෙන්වුම් කරනවානේ. ඒ නිසා ඒ අවශ්‍ය සම්පත් හඳුනගෙන කල්ැතිව ඒවා වාසිදායක මාර්ගවලින් ඒ සම්පත් අපට සූදානම් කරගන්න හොඳ මඟ පෙන්වීමක් ව්‍යාපාර සැලැස්මෙන් ලබා දෙනවා. තේරෙනවද මම කියන එක? ව්‍යාපාර සැලැස්මක් නොතිබුණා නම් සම්පත් අපට අවශ්‍ය වෙලාවට තමයි අපි දන්නේ. දැන් මෙන්න මේ ඕන කියලා. හදිසිය සම්පත් ලබා ගන්න ගියාම අපට වැඩි මිලක් ගෙවන්න වෙනවා. තත්ත්වෙන් උසස් අමුඩොය වගේ දේවල් ලැබෙන්නේ නැහැ. ප්‍රවාහන පිරිවැය කීප වාරයක් දරන්න වෙනවා. නමුත් ව්‍යාපාර සැලැස්මේ තියෙන සම්පත් අවශ්‍යතාවය කොන්ටිනි එක දක්වලා තියෙනවා. ඒ සම්පත් හොඳම සම්පත් විකල්ප සම්පත් සැපයුම් කරවන්ගේ හොඳම සම්පත් සපයන අය තෝරගෙන ඒගොල්ලන්ගෙන් අඩු මිලට ගන්න, එකවර ප්‍රවාහනය කළ ප්‍රවාහන පිරිවැය වාසියක් ගන්න අවස්ථාව ලැබෙනවා ව්‍යාපාර සැලැස්ම මගින්. දැන් මම මේ උදාහරණ කලින් කිව්ව මොකක් හරි පාඩමකදී මම හිතන්නේ මෙහෙයුම් කළමනාකරණයේදී සැලැස්ම ගැන කතා කරද්දී දැන් මම දන්න ආකිටෙක්චර් කෙනෙක් ගියර් පිටේ තුවාලයක් ඇවිල්ලා ඔපරේට් කළා. යාට වාහනේ එලවන්න අමාරුයි. පිට මෙහෙම කරා යන්නේ ඉතින් මට ඉල්ලීමක් කරා. මොකද මම අපි බොහොම හිතවත්. මට මල්ලි කියලා කියන මම අයියා කියලා කියන්නේ. මොකද මං විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඒ ගෙදර තමයි බෝඩ්ලා හිටියේ. ඒකයි සම්බන්ධය. ඉතින් මම ගෙදර සමාජික වගේ හිටියා. ඒ ගෙදර බල්ලවත් නාවනෝ, උදේ ඉන්න මිදුලත් අතු ගානවා. ඒ ගෙදර පොඩි මේ නංගිලා හිටියේ. ඒ නංගිලා වුණනම් මම කොහේ හරි ක්ලාස් දානකොත් මම ඒ ක්ලාස් එකට දාලා තියෙන විශ්වාසය. ගෙදරම සමාජිකයෙක්. මට අපි කාමරයක නවත්තන් ගත්තට අපි ගෙදර ඕන තැන ගිහිල්ලා ඉන්නවා. ඒ විශ්වාසය අද දක්වාත් තියෙනවා. අද දක්වාත් මම එයාට සලකන්නේ මගේම අයියා කෙනෙක් විදියට. ඒතර මෙයා කතා කරා එයාගේ සයිට් කීපයක් බලන්න.
මම ඩ්‍රයිව් කරන් ගියා. ඉතින් යනකොට එක්තරා තැන ගියාම අප්‍රේල් සිංහල අවුරුදු කිට්ටුව. ඒකේ ප්‍රධාන වඩු කාර්මික මහත්මයා ඉල්ලනවා තව ඔලුකට 200ක් විතර අඩු වෙයි කියලා. තේරුණාද? ඒ පාරකෝ නෑ එහෙම අඩු වෙන්න බෑනේ. ඔක හරියට අපි එස්ටිමේට් කළානේ කියලා. නෑ මදි මොකද මේ අවුරුද්දට දැන් ගියන් පස්සේ මේ සේවකෝ එන්නේ නැහැ සර් දවස් දෙකකටවත්. ඒ නිසා මේ දැන් ඉස්සරහට වහින කාලේ එන්නේ අපරාධ මේ බිත්ති තෙමෙයි වහලා තෙමෙයි කියලා කියනවා. පස්සේ මේක වෙන්නෙම නෑ. ඉතින් ඔක කරන් යනකො නෑ ඉතින් බෙනුස අපට දෙපාරක් එන්න වෙනවනේ. එක්ක අපට ආයෙ එන්න වෙන ගමේ ඉඳන් ප්‍රශ්න ගොඩක් කරයි. ඔයා කරන්නකෝ. හදිස්සිය මදි වුණොත් එහෙම අර වහල් ඵලයේ එළියට එන කොටස තියෙන බිත්තියෙන් එතනින් අරන් උඩට වහන්න. නැත්තම් අපි ගෙනත් දෙන්න බලන්නම් කියලා ආවා. මං ගෝයා ඇයි අච්චරයි මිනිස්සු කියද්දි ඉතින් ඔය ටිකත් මේකේ දැන් බිල්ඩින් එකයි යගේ නෙවෙයිනේ. ඒකේ හවුස් ඕන්ට කොහොමද යා ගෙනත් දෙන්නේ කියලා. නෑ මල්ලි එහෙම වෙන්න බෑ. මෙයා කිව්වට අපි ඕක හරියට එස්ටිමේට් කරා කියලා කිව්වා. මම ඕක සිද්ධිය හොඳට මතක තියාගෙන මම සති 2-3 ගිහිල්ලා ඇහුවා. අයියේ මොකද මොන පිස්සුද මල්ලි? උළුකඩ දෙකක් ඉතුරුනා කිව්වා. උළුකඩ දෙකක් ඉතුරු කියන්නේ වඩු කාර්මිකයට නොපෙනුණු දේ මේගොල්ලෝ කලින් තීරණය කරලා තිබුණා නේ. උළුකඩ දෙකක් කියන්නේ ප්‍රශ්නයක් නෑ. දෙකක් තියෙන එකත් හොඳනේ ස්ටෑන්ඩ් බයි මොන හරි වෙලා ඩැමේජ් එකක් වුණොත් රිප්ලේස් කරන්න. මදි උන්නේ නෑ. අන්න ව්‍යාපාර සැලැස්මක් හදපු නිසානේ. සැලැස්මක් නොතිබුණා නම් මොකද වෙන්නේ? සමහර උළුකඩ 3 වැඩි වෙයි. නැත්තම් අඩු වෙයි. තේරුණාද? ඒ නිසා සම්පත් නිසියාකාරව තේරුම් අරගෙන සම්පත් අපට කල්ැතුව හොඳ අවබෝධයකින් යුතුව අඩු මිලට පහසු මාර්ග වලින් සපය ගන්න පුළුවන්. එහෙනම් සම්පත් අවශ්‍යතා හඳුනාගෙන ඒවා වාසිදායක මාර්ගවලින් කල් ඇතිව ඒකරාශී කරගත හැකි වීම. ඔය වගේ වාසි මාලාවක්ම තියෙනවා ව්‍යාපාර සැලසුම් වලින්. පැහැදිලිද? රයිට්. එතකොට අපි අද පාඩෙමිනුත් ව්‍යාපාර සැලසුම් වලට අදාළ හොඳ පරිච්ඡේදයක් නිමා කළා. ව්‍යාපාර සැලසුම් පරිහරණයට ගන්නේ කවුද? ඒ මොනවටද? ඒ වගේම විශේෂයෙන්ම ව්‍යාපාර සැලසුම් මගින් ලැබෙන ප්‍රධානම ප්‍රයෝජන මොනවද? සාපේක්ෂව පොදුවේ ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා හොඳ විමර්ශනයක යෙදුණා. ඊළඟට ව්‍යාපාර සැලසුම් සම්පාදනය කරන්න වෙන්නේ අලුතෙන්ම ආරම්භ කරන ව්‍යාපාර වලට පමණක් නොවේ කියන මතයත් අපි තේරුම් තහවුරු කරගත්තා. විවිධ හේතු නිසා ව්‍යාපාර පුළුල් කිරීමේදී, නවීකරණයේදී, ව්‍යාපාර ඒකාබද්ධ වීමේදී, ව්‍යාපාරයක් වෙනත් ව්‍යාපාරයක් මිලදී ගැනීමේදී, වරලත් ව්‍යාපාර කිවිසුම් ඇති කර ගැනීමේදී ආදී වශයෙන් අවස්ථා කිහිපයකදී ව්‍යාපාර සැලසුම් අවශ්‍ය වෙන බව අපි තේරුම් ගත්තා. ඒ නිසා අපි ව්‍යාපාර සැලසුම් ගැන දැන් හොඳ ප්‍රවේශයකට අවිල්ලා තියෙනවා. අපි ඉදිරි පාඩම් පරිච්ඡේදයේනොත් ඊළඟට ව්‍යාපාර සැලසුම් ගැන අපි අර්ථකථන ඇසුරෙන් ව්‍යාපාර සැලසුම් වල ගැඹුර අපි ස්පර්ශ කරන්න බලාපොරොත්තු වෙන නිසා දැන් මේ අවසාන පාඩම ඔබ දන්නවා මේකේ 8 වෙනි ප්‍රශ්නේ ප්‍රශ්න දෙකක් ව්‍යුහගත පේපර් එකේ ප්‍රශ්න දෙකක් ඇතැම් විට 3ක් යොමු වෙන මේ මාතෘකාවේ. ප්‍රශ්න 3ක් කියන්නේ 4 වර්ග 12ක් ලකුණු 12ක්. ලේසි නෑ. එතනින් නොනවති වාස්තික පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්න එකක් නැත්නම් දෙකක්. හිස්තන් පුරන ප්‍රශ්න එකක් නැත්නම් දෙකක්. නිශ්චිත පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න එකක් නැත්නම් දෙකක්. ඒ කියන්නේ ලකුණු 16ක 18ක ධාරිතාවේ පාඨකව මේක. ඒ නිසා දිගටම මේ පාඩම ඉවරනකම් ඉතිරි පාඩම් පරිච්ඡේද පරිශීලනය කරන්න. අපි එනම් නැවත ඊළඟ පාඩමේදී හමු වෙමු.